ආයුබෝවන් හැමෝටම. එතකොට අපි අද රිවිෂන් එකේ දෙවෙනි දවසේ රිවිෂන් කරලා දෙවෙනි දවසේ ඒතර අපි ගිය සතියේ කතා කරා මට හැටියට ගිය සතියේ අපි කතා කළා අභිමතානුරූපී ප්‍රකාශ දක්වා අභිමතානුරූපී ප්‍රකාශ දක්වා කතා කළා. ඒතර අද අපිට කතා කරන්න තියෙන්නේ මම හිතන්නේ භාණ්ඩ කියන මාතෘකාවේ ඉඳන් මේ භාණ්ඩ කියන මාතෘකාව දැන් ඉදිරියට තමයි අද කතා කරන්න තියෙන්නේ. එහෙම නේද? එහෙම නේද? භාණ්ඩ කියන මාතෘකාවෙන් නේද පටන් ගන්න තියෙන්නේ. ඔව්. ඔව්. අපි පටන් ගමුකෝ එතනින්. එතකොට භාණ්ඩ කියලා කිව්වහම භාණ්ඩ අපි ඉස්සරත් ඒවා ඉගෙන ගන්නවා භාණ්ඩ ගැන. දැන් භාණ්ඩයක් කියලා කියන්නේ අපිට භාණ්ඩයක් කිව්ව ගමන් මතක් වෙනවා මෙන්න මේ වගේ දේවල් නේ. ස්පර්ශ කරන්න පුළුවන්. ඊළඟට භෞතික පැවැත්මක් ඇති. නේද? භෞතික පැවැත්මක් තියෙන ස්පර්ශ කරන්න පුළුවන් නේද? ඊළඟට මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා යොදාගත හැකි. මේක පාවිච්චි කරන්නේ මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කරන්න. මෙන්න මේ වගේ ලක්ෂණ කීපයක් තියෙන හරි දෙයක් තමයි භාණ්ඩයක් කියලා කියන්නේ. අපි දැන් මේවා පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් වැදගත්ම දේ තමයි භාණ්ඩ පාවිච්චි කරාම අපිට ලැබෙනවා මෙන්න මේක. මොකක්ද? උපයෝගීතාවය. හරි උපයෝගීතාවය. ඒතර උපයෝගීතාවය කියන එක අපි සාමාන්‍ය භාවිතයේදී කියන්නේ මෙන්න මෙහෙම. තෘප්තියක්. තෘප්තියක් ලැබෙනවා. හරි. ඒතර භාණ්ඩයක් හරි සේවාවක් හරි භාවිතා කරාම අපිට ලැබෙනවා තෘප්තියක්. අන්නේ තෘප්තිය හින්දා තමයි අපි භාණ්ඩ පාවිච්චියට යන්නේ. මෙන්න මේ තෘප්තිය ලබා ගන්න. අපි කෑමක් කන්නේ ඒක රසින්ද ඒ රස ගන්න. හරි බඩ පිරෙන්නත් එක තමයි. ඇඳුමක් අඳින්නේ ඒක ඇඳහම අපිට එනවා අමුතු හැඟීමක්. මම ලස්සනයි වගේ එක. නේ? දුරකථනයක් පාවිච්චි කරනවා. වාහනයක් පාවිච්චි කරනවා. නිවසක් පාවිච්චි කරන මේ හැම දෙයක්ම පාවිච්චි කරන්නේ ඒක පාවිච්චි කිරීමෙන් අපිට ලැබෙන තෘප්තිය සලකලා බලන්න. තෘප්තියක් ලැබීම අඩු භාණ්ඩ පාවිච්චි කරන්න අපි කම්මැලි. තෘප්තියක් ලැබෙන්නේ නැති තෘප්තිය අඩු භාණ්ඩ පාවිච්චි කරන්න එච්චර අපිට උනන්දුවක් නැහැ. තෘප්තියක් තියෙන තෘප්තිය වැඩි භාණ්ඩ තමයි අපි පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ. පාවිච්චි කරන උත්සාහ. ඒ අපි හැටි. ඒ අපි හැටි. මිනිස්සු විදිහට අපි උත්සාහ කරන හැම වෙලාවකම අපිට ලැබෙන තෘප්තිය උපරිම වෙන විදිහේ භාණ්ඩ පාවිච්චි කරනවා. අපිට ලැබෙන තෘප්තිය හොඳ එකක් නා සතුටුදායක එකක් නා අපි කියනවා තෘප්තිය ධන කියලා. හරි. තෘප්තිය ධන තෘප්තියක් නැත්නම් ධන උපයෝගීතාව. පැහැදිලි? අපිට මොනවා හරි භාණ්ඩයක් පාවිච්චි කරාම තෘප්තියක් නෙමෙයි නම් ලැබුණේ. අපේ භාෂාවෙන් කිව්වොත් අප්‍රියාවක් දැනෙන්නේ. අපෝ මේක මම පාවිච්චි කරේ ඇයි කියලා නම් හිතෙන්නේ. කෑමක් නම් ඇයි මේක මං කෑවේ අපරාධ මම මේක කෑවේ කියලා හිතෙනවා නම් එතන ධන උපයෝගීතාවයක් හෝ ධන තෘප්තියක් නැහැ. එතන තියෙන්නේ ඍණ උපයෝගීතාවය. ඍණ උපයෝගීතාවය. ඒකවල ඍණ උපයෝගීතාවයක් තියෙනොත් අපි මේකට කියන මෙහෙම. අනුපයෝගීතාව.
ඍණ එකක්. එපා වෙනවා. ඒවා. හරි. එතකොට අපි භාණ්ඩ පාවිච්චි කරන්නේ ධන උපයෝගීතාවයක් ලබා ගන්න. එතකොට මිනිස්සුන්ට ධන තෘප්තියක් නැත්නම් ධන උපයෝගීතාවයක් ලබා දෙන ඕන දෙයක් අපිට භාණ්ඩයක් කියලා කියන්න පුළුවන්. ඒතර භාණ්ඩ ස්පර්ශ කරන්න පුළුවන් භෞතික පැවැත්මක් තියෙනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා තමයි ඒවා පාවිච්චි කරන්නේ. හරි. එතකොට මේ භාණ්ඩ ලෝකයේ තියෙන භාණ්ඩ අපි වර්ගීකරණය කරනවා. ලෝකේ තියෙන භාණ්ඩ වර්ගීකරණය කරනවා. වර්ග දෙකකට හරි වර්ග දෙකකට එක වර්ගයක් අපි කියනවා ආර්ථික භාණ්ඩ කියලා. ආර්ථික භාණ්ඩ තව භාණ්ඩ වර්ගයක් කියනවා නොමිල භාණ්ඩ. එහෙම නැත්නම් ඒවට අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ කියලා. හරි. එතකොට මේවා අපි තියරි පන්ති වල ඉගෙන ගන්නවා හොඳට. හරි. තියරි පන්ති වල ඉගෙන ගන්නවා. හරි. ඒ වුණාට අපි මෙතනදී කතා කරන්න ඕන. හරි. දැන් ඔය භාණ්ඩයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා කියලා දන්නවා. භාණ්ඩයක් කියලා කියන්නේ ධනෝපයෝගීතාවයක් හම්බෙන ඕන දෙයක්. භාණ්ඩ වර්ග තියෙනවා දෙකක්. ආර්ථික භාණ්ඩය, ආර්ථික නොවන භාණ්ඩය. අපි උතනින් එහාට ඒවා තමයි ඉස්සරහට කතා කරගෙන යන්න හදන්නේ. හරි. එතන බලන්න ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවක් ලබා දෙන ඕනෑම දෙයක් ආර්ථික විද්‍යාවේ භාණ්ඩයක් ලෙසින් හැඳින්වෙනවා. මිනිස් වමනා සපුරා ගන්න ලබන්නේ භාණ්ඩ වලිනි. මිනිස් අවශ්‍යතාව වමනා සපුරා ගන්නා භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ කියනවා. ඒවට නම් තියෙනවා නොමිල භාණ්ඩ, පිරිවැය රහිත භාණ්ඩ, ස්වභාවික භාණ්ඩ කියලා. ආර්ථික භාණ්ඩ ලෙස වර්ග කළ හැකියි. ඒක අපි දන්නවා. ඕක කෙටි ප්‍රශ්න වලට එහෙම ඕන වෙනවා. නිවැරදි ප්‍රකාශය හෝ වැරදි ප්‍රකාශය තෝරන්න කියද්දී ඕවා දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා ආර්ථික භාණ්ඩ. හරි. ආර්ථික භාණ්ඩ ඊට පස්සේ තියෙනවා ආර්ථික නොවන භාණ්ඩ. හරි. දැන් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පාවිච්චි කරන භාණ්ඩකම කොහොමද? හරි. මිනිස්සු තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න වමනා සම්පූර්ණ කරගන්න පාවිච්චි කරන භාණ්ඩ. දැන් අපි මිනිස්සෙක් ගත්තොත් හරිද? මේ මිනිස්සයාට අවශ්‍යතා තියෙනවා. ආහාර පාන කියලා දෙකම ගමුකෝ. ඇඳුම් ඊළඟට වාතය වන උෂ්ම ගන්න තමරනවා. ඊට පස්සේ නිවාස නේ. හරි. ඔය වගේ දේවල් ඕනේ ජීවත් වෙන්න. එතකොට මේවා සම්පූර්ණ කරගන්න පාවිච්චි කරන දේවල් කියන්නේ ආහාර විදිහට ගන්න එක. බත් තියනවා, පාන් තියනවා, උල්පත් ජලය තියනවා නේ. පාන වලට වැව් ජලය තියනවා, බීම තියනවා, ඊට පස්සේ පළතුරු තියනවා. ඔහොම ගොඩක් දේවල් තියෙනවා. හරි. ඇඳුම් නම් ඕන තරම් જાති තියෙනවානේ. තරම්, කමිස නේ. කලිසම් ඕවා තියෙනවා. වාතයේ ඉන්නේ අපි ගන්න ඔක්සිජන් නේ. නිවාස, දෙමහල්, තනි මහල්, ගල් ගුහාවක් තියෙනවානේ. ගල් ගුහාවල මිනිස්සු ඉන්නවානේ. එතකොට දැන් මේ මිනිස්සේ ගත්තාම එයා තමන්ගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්නේ මේ වගේ භාණ්ඩ ගොඩාක් පාවිච්චි කරනවා. හරි. එතකොට මේ භාණ්ඩ වලින් සමහර දේවල් තියෙනවා. සමහර දේවල් තියෙනවා. මෙයාගේ මේ තියෙන උවමනාත් එක්ක බැලුවහම මේ මිනිස්යාගේ තියෙන උවමනාත් එක්ක බැලුවහම ඒ සම්පත් නැත්නම් ඒ භාණ්ඩ
සීමිතයි. හරි. මෙයාගේ උවමනාත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් භාණ්ඩ ප්‍රමාණය සමහර භාණ්ඩ මිනිස්සුන්ගේ උවමනාත් එක්ක බලද්දී සීමිත බවක් දකින්න පුළුවන්. සමහර භාණ්ඩ මිනිස්සුන්ගේ උවමනාත් එක්ක දකිද්දී සීමිත බවක් දකින්න පුළුවන්. එතකොට මිනිස්සුන්ගේ උවමනාත් එක්ක සීමිත භාවයක් පෙන්눔 කරන භාණ්ඩවලට අපි කියනවා නේද? මිනිස්සුන්ගේ උවමනාත් එක්ක සීමිත භාවයක් පෙන්눔 කරන භාණ්ඩවලට කියනවා අපි ආර්ථික භාණ්ඩ කියලා. අපි කියනවා සැපයුම සීමා සහිතයි කියලා ඒවයි. සැපයුම සීමා සහිතයි. හරි. එතකොට මේ දැන් මේ තියෙන සියලුම දේවල් වලින් හැම එකම සැපයුම සීමා සහිත නැහැ. හරි. පළතුරු සීමා සහිත වෙන්න පුළුවන්. පාන් සීමා සහිත වෙන්න පුළුවන්. උල්පත් ජලයේ සීමා සහිතයි කියලා අපිට කියන්න බෑ. දෙන වෙලාවේ ඕන තරම් තියෙනවා. වැව් ජලයේ සීමා සහිතයි. වැව් හිඳනවනේ. බීම සීමා සහිතයි. තරංග කමිස පරිසම් ඒව සීමා සහිතයි නේ. ඔක්සිජන් සීමා සහිත නැහැ. සාමාන්‍යයෙන් අපි හුස්ම ගන්න ඔක්සිජන් ඕන තරම් තියෙනවා. අර විශේෂයෙන් රෝහල් ගත වීමකදී වගේ සීමා සහිත වුණොත් ඇරෙන්න නැත්නම් සීමා සහිත භාවයක් දකින්න බෑ ඒක. හරි. දේවහල් අනිමහල් නිවාසන සීමා සහිතයි නේ. හරි. එතකොට මිනිස්සු පාවිච්චි කරන බොහෝ භාණ්ඩ මේ ගණයට වැටෙන්නේ. ඒ කියන්නේ ඌමනාවන් වලට සාපේක්ෂව භාණ්ඩ තියෙන සීමිත ප්‍රමාණයක්. ඒක සීමිත ප්‍රමාණයක් තියෙන භාණ්ඩ වලට අපි කියනවා නැත්නම් සැපයුමේ හිඟකමක් තියෙන භාණ්ඩ වලට අපි කියනවා සැපයුම සීමිත භාණ්ඩ වලට අපි කියනවා ආර්ථික භාණ්ඩ කියලා. ඒතර බොහෝ වෙලාවට ආර්ථික භාණ්ඩ කියන ඒවා නිෂ්පාදන ක්‍රියාවලියකින් එන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා මේවා. හරි. අයිතිකාරයෙක් ඉන්නවා බොහෝ විට. මිලක් තියෙන ආර්ථික භාණ්ඩ අඳුර ගන්න පුළුවන් එහෙම. හරි. නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට එළියට එන්නේ. අයිතිකාරයෙක් ඉන්නවා. මිලක් තියෙනවා. ඒ වගේ භාණ්ඩ වලට අපි කියනවා ආර්ථික භාණ්ඩ. ඒවා මෙහින් බලන්න ඒත් එකේ සැපයුමෙහි ඉඟකමක් දක්නට ලැබෙන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වෙයි. ඒක highlight වෙන්න ඕනේ. ආර්ථික භාණ්ඩ වල සම්පත් පිරිවැයක් හා ආවස්තික පිරිවැයක් පවතී. සම්පත් පිරිවැයක් කියලා කියන්නේ මොනවා හරි සම්පත් ටිකක් පාවිච්චි කරලා හදලා තියෙනවා. වියදමක් ගන්නලා හදලා තියෙනවා. ඒකයි මිලක් තියෙනවා කියලා මම කියන්නේ. ඒවා ඉබේ පහළ වෙලා නැහැ. හරි. ස්වභාව ධර්මයේ දායාද විදිහට හම්බ වෙලත් නැහැ. ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒ කියන්නේ එක විකල්පයක් සඳහා පාවිච්චි කරාම තව විකල්පයක් සඳහා පාවිච්චි කරන්න තියෙන අවස්ථා නැති වෙලා යනවා. එහෙම වෙන්නේ. හරි. දැන් මම බත් කෑවොත් තියෙන ටික වෙනෙක් කෙනෙකුට බත් කන්න දෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ වගේ තමයි. හරි. ඊළඟට ආර්ථික භාණ්ඩ මිනිසා මැදිහත් වී සාධක සංයෝග කරන ඉපදවන. මම ඒකයි කිව්වේ නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා කියලා ඒක. හරි. ඊළඟට එක සම්පත් උදාගෙන ඉපදවන බැවින් ඒවට මිලක් තියෙනවා. අනිවාර්යෙන් මිලක් තියෙනවා. ඊළඟට ආර්ථික භාණ්ඩ පිළිබඳ තේරීමේ ප්‍රශ්නයක්ද තියෙනවා. ඒවා තෝරගන්න යද්දි මිනිසුන්ට අර කොයිකද හොඳ කොයිකද ඉස්සෙල්ලාම තෝරගන්න කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නෙකුත් තියෙනවා. නිදසුන් තියෙනවා පෑන් පොත්, හාල්, පිටි, නිවාස, වාහන, දුරකථන ඔය ඕන එකක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ආර්ථික නොවන භාණ්ඩ. ඒ කියන්නේ ඒවට මිලක් නැහැ. මිලක් නැහැ. ගොඩක් වෙලාවට අයිතිකාරයෙකුත් නැහැ, නිෂ්පාදන ක්‍රියාවලියකුත් නැහැ. හරි. මිලකුත් නැහැ. සල්ලි ගෙවන්න ඕනේ නැහැ. අයිතිකාරයොත් නැහැ. දැන් මිලක් නැත්නම් අයිතිකාරයෙක් ඉන්න විදියක් නැහැ. අයිතිකාරයොත් නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියකුත් නැහැ. ඒ කියන්නේ සම්පත් පාවිච්චි කරලා හදන කෙනෙකුත් නැහැ, හැදෙන්නෙත් නැහැ එහෙම. ඉබේ හම්බ වෙන්නේ. දැන් ඉබේ හම්බ වෙන දේවල් අපි කියනවා ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල්. ඒකෝ ස්වභාව ධර්මයෙන් ලැබෙන උවමනාත් එක්ක බලද්දී ඒ භාණ්ඩ සීමිත නැහැ. ඒ කියන්නේ දෙන වෙලාවේ අපිට ඒවා කොහොමද හම්බ වෙන්නේ? අසීමිතව හම්බ වෙනවා. එතකොට ඒවා ආර්ථික නොවන භාණ්ඩ බවට පත් වෙනවා. එහෙනම් ආර්ථික නොවන භාණ්ඩ බවට පත් වෙනවා. උවමනාත් එක්ක බලද්දී අසීමිත සැපයීමක් තියෙනවා දෙන වෙලාවේ. හැබැයි දෙන වෙලාවේ දෙනු ලබන වෙලාවේ සපයනු ලබන අවස්ථාවේ තමයි අසීමිත සැපයීමක් තියෙන්නේ. දැන් උදාහරණ හැටියට අවුව වැස්ස එහෙම ගන්න පුළුවන්. දැන් අවුව හැම වෙලෙම දෙන්නේ නැහැ. වැස්ස හැම වෙලෙම දෙන්නේ නැහැ. හැබැයි දෙන වෙලාවේ ඇති වෙන්න දෙනවා. අපේ උවමනාවලට වඩා වැඩිපුරත් එක්ක දෙනවා. හරි. ඒකයි කියන්නේ දෙනු ලබන අවස්ථාවේ අසීමිත සැපයීමක් තියෙනවා. හරි. මිලක් නැහැ. අයිතිකාරයෙක් නැති කිව්වා. ඒ කියන්නේ අපි කාණක් ගෙවන්න කෙනෙක් නැහැනේ. ස්වභාව ධර්මය කියලා කෙනෙක් නැහැනේ ගෙවන්න. පේන අපිට නේ. එතකොට
අයිතිකාරයෙකුත් නැහැ නිෂ්පාදන ක්‍රියාවලියකුත් නැහැ කර්මාන්ත ශාලාවක් එහෙම දකින්න විදියක් නැහැ ඒව හැදෙන්නේ. හරි. එතකොට නොමිල භාණ්ඩ අසීමිත භාවයක් තියෙනවා මේ ඌමනාත් එක්ක සංසන්දනය කරද්දී. ඌමනාත් එක්ක සංසන්දනය කරලා. ශූන්‍ය මිලකදී අසීමිත සැපීමක් සහිත. එතන අසීමිත වෙන්න ඕනේ. අසමිත කියලා තියෙන්නේ. අසීමිත සැපීමක් සහිත භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. ආර්ථික නොවන භාණ්ඩ වල සම්පත් පිරිවැයක් හා ආවස්තික පිරිවැයක් නොපවතී. සම්පත් දරලක් නැහැ. ඒක එක්කෙනෙක් පාවිච්චි කරා කියලා තව එක්කෙනෙකුට පාවිච්චි කරන්න දෙන අවස්ථාවක් නැති වෙන්නේ නැහැ. දැන් ඔයා වර්ෂා ජලය ටිකක් ප්‍රයෝජනට ගත්තා කියලා තව එක්කෙනෙකුට ඒ ටික ප්‍රයෝජනට ගන්න දෙච්ච අවස්ථාවක් නැති වෙන්නේ. මොකද එයාට පැස්ස ලැබෙනවා. පැහැදිලි? ඔයා ටිකක් අවුවේ ප්‍රයෝජනයක් ගත්තා කියලා ඔයා රෙදි වේරුවා කියලා තව එක්කෙනෙකුට රෙදි වේරන දෙන අවස්ථාවක් නැති වෙන්නේ නැහැ. පැහැදිලි? ස්වභාව ධර්මයෙන් ලැබෙන වාතය ජලය සහ හිරු වේද. ස්වභාව ධර්මයෙන් ලැබෙන ජලය වෙන්න ඕනේ. ඒ කියන්නේ වර්ෂා ජලය, සාගර ජලය වගේ. හරි. ඊළඟට අපි කියනවා මෙන්න මෙහෙම කතාවක්. හරි. ආර්ථික නොවන භාණ්ඩයක්. දැන් මේ අපි කතා කරපු නොමිල භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙන්න බැරිද? නොමිල භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වෙන්න බැරිද කියලා අපි අහන්නේ. නොමිල භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වෙන්න බැරිද? ඕකේ. නිකන් හම්බ වෙන දෙයක්. ඔව් නිකන් හම්බ වෙන දේවල් ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙන්න බැරිද? එහෙම වෙන්න හැකියාවක් ඇත්තෙම නැද්ද? තියෙනවා අනිවාර්යෙන් පත් වෙන්න පුළුවන් නේ. නොමිල භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. පේපර් එකේ ගොඩක් වෙලාවට අපෙන් අහනවා. හරි පේපර් එකෙන් ගොඩක් වෙලාවට අපෙන් අහනවා. දැන් උදාහරණ මොනවද තියෙන්නේ? නොමිල භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක් වෙන්න පුළුවන් අවස්ථාවල උදාහරණ මොනවද තියෙන්නේ? අපිට කියන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවේ නොමිල භාණ්ඩේ ආර්ථික භාණ්ඩයක් බවට ලබාපත් වෙන්න පුළුවන්. නේද? අපි උදාහරණ ගමුකෝ. දැන් ඕවා ලියන්න බෑ මේ හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම. හරි. මෙහෙම ඒක ලියන එක හරියට ලියන්න ඕනේ. හරි. ලියන එක හරියට ලියන්න ඕනේ ගැළපෙන විදිහට. හරි. සමහර අය ලියනවා මෙහෙම. ඒක වැරදි මම කියන්නේ. හරිද? ඒ කියන්නේ අපිට ඒක නොමිල ලැබෙන එකෙන් ලැබෙන තෘප්තියම ඒක ආර්ථික භාණ්ඩයක් බවට පත් වුණාට පස්සේ තියෙන්න ඕනේ. ඒක ලැබෙන උපයෝගිතාව එක වෙන්න ඕනේ. මෙහෙම සමහර වෙන උදාහරණ මෙහෙම. මොකද දන්නවද? හිරු එළියෙන් විදුලිය නිපදවීම. ඔහොම ලියනවා. හිරු එළියෙන් විදුලිය නිපදවීම. හරි. ඔහොම කතාවක් කියනවා. ඒක ආර්ථික භාණ්ඩයක් නොමිල භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක් බවට පත් වීමක් නෙවෙයි. මොකද හිරු එළියෙන් ගන්න ප්‍රයෝජනේ විදුලියෙන් ගන්න බෑනේ. ඒ විදිහටම. ඒක හරියන්නේ නැහැ. හිරු එළියෙන් විදුලිය නිපදවීම, සුළං බලයෙන් විදුලිය නිපදවීම ඒව හරියන්නේ. දැන් උලගෙන් කරගන්න පුළුවන් දේ විදුලියෙන් කරගන්න බෑනේ. එහෙම උදාහරණ ලියන්නේ නැහැ. නේද? එහෙම හරියන්නේ නැහැ. ඒවා ගැලපෙන්නේ. එහෙම නෙමෙයි. නොමිල භාණ්ඩයක් විදිහට තියෙද්දි ආර්ථික භාණ්ඩයක් බවට පත් වුණාට පස්සේ ලැබෙන ප්‍රයෝජන එක වෙන්නේ. දැන් හිරු එළිය විදුලිය බවට පත් කරාම ලැබෙන එකම ප්‍රයෝජන එක නෙමෙයි. ඒක හොඳට කල්පනාවෙන් උත්තර ලියන්න ඕන. හරි. දැන් උදාහරණ ඔයගොල්ලෝ ගොඩාක් කිව්වා. අපිට එකක් කියන්න පුළුවන්. බෝතල් කළ පානීය ජලය. ඇයි දැන් උල්පත් වල තියෙනකොට කවුරුත් අපෙන් ගාණක් ගන්න නැහැ. හැබැයි අපි ඒවා බෝතල් කරොත් ඒවා අපි බෝතල් කරොත් ඒකට මිලක් තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියක්. අයිතිකාරයෙක් ඉන්නේ. සම්පත් පිරිවැයක් දක්ලා තියෙනවා. ශ්‍රමය භූමිය ප්‍රාග්ධනයේ වැය කරලා තියෙනවා. නේ? බෝතල් කළ පානීය ජලය. ඊළඟට රෝගීන්ට ලබා දෙන ඔක්සිජන් අපි නිකන් හුස්ම ගන්නදී මිලක් නැහැ ඒකට.
හැබැයි රෝගියෙකුට ලබා දෙන ඔක්සිජන් නම් සිලින්ඩර් එකකට මිලක් තියෙනවා. හරි. ඊළඟට තව තියෙනවා. කිමිදුම් කරුවන්ට ගගනගාමීන්ට ලබා දෙන ඔක්සිජන් සිලින්ඩර් කරොත් ඔක්සිජන් වලට මිලක් තියෙනවා. හරි. ඊළඟට තව අපිට ගන්න පුළුවන් මොනවා? තව මොනවද ගන්න පුළුවන්? වාරි ජලය. නැත්නම් අපි ඒවට කියනවා වැව් ජලය. හරි. ඒ වැව් ජලය ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. දැන් වැව් ජලයට වැව් වලට වතුර ලැබෙන්නේ කොහොමද? උදා ප්‍රධාන මූලාශ්‍ර මොකක්ද? වැව් වලට වතුර ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර මොකක්ද? ඔව්. වැව් වලට ලැබෙන ප්‍රධාන ජලය ලැබෙන මූලාශ්‍රය තමයි වර්ෂාව. හරි. පොඩි ගංගා ඇල මාර්ග වලින් ලැබෙන්න පුළුවන් වැස්සනේ. ඒතර වැස්ස නිකන් ලැබෙනවා. වැව් වලට වැහලා වැව් වලට පිරුණාට පස්සේ අපි අර ඇල මාර්ග දිගේ යනකොට ඒවට පිළිවෙයක් තියෙනවා. මොකද මේ වැව ඉදි කරන්න වියදමක් දාලා තියෙනවා. මේ වැව බලා ගන්න වාර ඉංජිනේරුවෙක් ඉන්නවා, කාර්ය මණ්ඩලයක් ඉන්නවා. එතකොට රජයේ වියදමක් දානවා මේ ජලය ටික කළමනාකරණය කරන්න. වාර ජලය. ඊළඟට විදුලි පංකා භාවිතයේ ලබා ගන්නා සුළං දැන් අපි එළියට ගිහිල්ලා තුලං වදින්න පුළුවන්. එතකොට මිලක් නැහැ නේද? හැබැයි විදුලි පංකා භාවිතයේ අපි සුළං ධාරා ලබා ගන්නවා. විදුලි පංකාව ක්‍රියාත්මක කරවන්න අපිට වියදමක් දරන්න වෙනවා. තව තියෙනවා. තව නල ජලය ඒ කියන්නේ උල්පත් වලින් ලබා ගන්නා අපි උල්පතකින් වතුර බොනවා නම් කට කියලා නේ උල්පත ගාවට ගිහිල්ලා ඒව නොමිල හැබැයි අපි බාටර් ලයින් එකක් දාලා ඒක ගේ ගාවට ගෙනහලා නම් තියෙන්නේ ඒවට පිළිවෙලක් තියෙනවා ඊළඟට හිරු එළිය ලබා ගැනීමට සංචාරකය මුදල් ගෙවා පැමිණීම හරි දැන් ඒගොල්ලන්ගේ රටවල් වල ඉන්නකොට ලැබෙන අවුවට මිලක් නැහැ හැබැයි ඒගොල්ලන්ගේ රටවල් වල ශීත කාලයේදී ඒගොල්ලෝ මෙහෙට එනවා ටිකක් අර උෂ්ණාධිකව ඉන්න හරි ඒකෝර ඒගොල්ලන්ට මිලක් තියෙනවා හෝටල් වලට ගෙවාගෙන ටිකට් වලට ගෙවාගෙන ප්ලේන් වලට විදන් කරගෙන ඇවිල්ලා තමයි හිරු එළිය විදින්නේ හරි ඊළඟට තව තියෙනවා තව කවුරු හරි එකක් කියලා දුන්න හොඳ එකක් බලමු ඔව් කෘත්‍රිම වර්ෂා ජලය කෘත්‍රිම වර්ෂා ජලය අර වලාකුළු වලට උඩින් ගිහිල්ලා වලාකුළු ගණන් වෙන මොනවද කුඩක් ඉහලා වැසි ඇති කරන්නේ ලංකාවේ දෙකවරක් try කරලා හරි ගියේ නෑ. හරි. මෙන්න මේ වගේ අවස්ථාවලදී බෝධාවත්කල පානීය ජලය රෝගීන්ට ලබා දෙන ඔක්සිජන් මේ වගේ උදාහරණ ගොඩාක් තියෙනවා. හරි. මේවා අපිට කියන්න පුළුවන් ආර්ථික නොවන භාණ්ඩ නැත්නම් නොමිල භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් කරන අවස්ථා කියලා. ඒක පියුත් එකේ
පිටු අංක 4 ඉඳ දීලා තියෙන්නේ මෙන්න මේ ටික ලියා ගන්න. හැමෝම මේ ටික ලියා ගන්න. ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කියන්නේ. ටක් ගාලා ලියා ගන්න. හරි නේද? ඉවරයිද? ඉවරයි? ඉවරයි නේද? මම කරන්නේ මේ ටික නැති අය ඉන්නවනම් නෑ කියලා කියන්න බෑ. මම කරනවා. හරි. පැහැදිලිද? ඊට පස්සේ අපි ඊගාව මාතෘකාවට යමු. හරි. ඊගාව මාතෘකාව සම්පත් අපි ඔයාලට කියනවා නිෂ්පාදන සම්පත් කියලා. එහෙම නැත්නම් නිෂ්පාදන සාධක කියලා කියනවා. හරි. එතකොට නිෂ්පාදන සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක කියලා කියන්නේ මේම කතාව. අපි ව්‍යාපාරයක් ගත්තොත් නිෂ්පාදන ව්‍යාපාරයක් මේක ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනවා. හරි. ව්‍යාපාරයක් ගත්තොත් නිෂ්පාදන ව්‍යාපාර තියෙනවා වෙළඳ ව්‍යාපාර තියෙනවා. හරි. ව්‍යාපාර ගත්තා. නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා කියන්නේ භාණ්ඩයක් හරි සේවාවක් හරි හදලා විකුණන ව්‍යාපාරය.
එහෙම නැත්නම් තව දිනන ව්‍යාපාර වර්ගයක් භාණ්ඩ හෝ සේවා වෙන තැනකින් අරගෙන නැවත විකුණන. ඔය දෙකම ව්‍යාපාර තමයි. අපි මෙතන කතා කරන්නේ නිෂ්පාදන ව්‍යාපාරය. භාණ්ඩයක් හරි සේවාවක් හරි හදන ව්‍යාපාරයක් නේ. එතන මේ නිෂ්පාදන ව්‍යාපාරම කියන නිෂ්පාදන ක්‍රියාවලිය. යෙදවුම් නිමවුම් බවට පත් කිරීම කියලා කියන්නේ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය නිමවුම්. නිමවුම තමයි අපි කියන්නේ භාණ්ඩ සහ සේවා. එතකොට මේ භාණ්ඩ හා සේවා ගන්න අපි ව්‍යාපාර ආයතන ඇතුළත දාන ජාති ටිකක් තියෙනවා. අපි ඒවට කියනවා එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය වෙන යෙදවුම් නැත්නම් සම්පත් වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක. නිෂ්පාදනය සඳහා ඕනි වෙන දේවල්. හරි. එතකොට අපි ඔබ ශ්‍රමයේ භූමියේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය කියලා කතා කරනවා. නේ? ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා කතා කරනවා. උන් එක එක જાති තියෙන වර්ගීකරණ. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි මේ නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන සම්පත් වර්ගීකරණය කරන ප්‍රධාන වශයෙන් මෙහෙම ඉස්සෙල්ලා. මේක තමයි මූලික වර්ගීකරණය. තව වර්ගීකරණ තියෙනවා. එක වර්ගයක් අපි ගන්නවා ආර්ථික සම්පත් කියලා. තව වර්ගයක් අපි ගන්නවා නොමිල සම්පත් කියලා. හරි. එතකොට ආර්ථික සම්පත් හෝ නොමිල සම්පත් පාවිච්චි කරලා අපි නිෂ්පාදන ක්‍රියාවලියක් කරනවා. ඒකෙන් අපිට නිගමනයක් ලැබෙනවා භාණ්ඩ හෝ සේවාවක්. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා පාවිච්චි කරන යෙදවුම් තමයි අපි මේ ආර්ථික සම්පත් සහ නොමිල සම්පත් කියලා වර්ග කරන්නේ. දැන් මේ ආර්ථික සම්පත් ගත්තොත් මේවා අඳුන ගන්න ක්‍රමයක් තියෙනවා. ආර්ථික සම්පත්. අර ආර්ථික භාණ්ඩ අපි අඳුරගත්තේ ඒ වගේම තමයි. දැන් ආර්ථික භාණ්ඩ අපි කියලා කිව්වා ආර්ථික භාණ්ඩ අඳුරගත්තේ අපි කිව්වේ උවමනාත් එක්ක බලද්දී නේ මිනිසුන්ගේ උවමනාත් එක්ක බලද්දී ඒවා ඕන තරම් තියෙනවා කියන්නේ. ඕන තරම් නැහැ කියලා. මේවා ආර්ථික භාණ්ඩ අපි ගෝ සීමිතයි කියන්නේ. නොමිල භාණ්ඩ නම් අසීමිතව තියෙනවා. දැන් මේකෙත් එහෙම ආර්ථික සම්පත් ගත්තොත් ඒවා අඳුන ගන්න තියෙන්නේ අසීමිත උවමනා වලට සාපේක්ෂව සීමිතයි. මොකද මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය ලෝකේ සෑහෙන්න තියෙනවා. ඒ හැම නිෂ්පාදන ක්‍රියාවලියකම උත්සාහ කරන්නේ මිනිස්සුන්ගේ උවමනා තෘප්තිමත් කරන්න. ඒතර මිනිස්සුන්ගේ තියෙන සියලුම උවමනා ටික තෘප්තිමත් කරන්න කිසිම නිෂ්පාදන ව්‍යාපාරයකට හැකියාවක් නැහැ. හේතුව ඒ කිසිම නිෂ්පාදන ව්‍යාපාරයකට බෑ මිනිස්සුන්ගේ සියලු උවමනා ටික එකපාර සම්පූර්ණ කරන්න. ටිකක් පුළුවන්. එතකොට හැම වෙලාවකම උවමනා තියෙන්නේ අසීමිත විදිහට. හරි. දැන් උවමනා මෙහෙම නම් සම්පත් තියෙන්නේ මෙහෙම හැම වෙලේ. හරි. හරි. එතකොට මේ සම්පත් ප්‍රමාණය මේකෙන් ටිකයි සම්පූර්ණ කරන්න පුළුවන්. හරි. මේ කැප් එක කවදාවත් නැති වෙන්නේ නැහැ. හරි. එතකොට ආර්ථික සම්පත් කියලා කියන්නේ අපේ මේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය තරමට නැහැ. ඇති තරම් නැහැ. සීමා සහිත ආර්ථික භාණ්ඩ වගේ. නොමිල සම්පත් කියන જાතිය එහෙම නැහැ. ඒවා සපයන අවස්ථාවේදී ස්වභාව ධර්මයේ විසින් අසීමිත වර්ග ලබා දෙනවා. හරි. එතකොට මේකේ ඔය අපි අර කතා කරේ නොමිල භාණ්ඩ කියන්නේ ආර්ථික නොවන භාණ්ඩ කියලා. ඔය ආර්ථික නොවන භාණ්ඩ සහ ඔය නොමිල සම්පත් කියන දෙකම එක හා සමාන අර්ථයෙන් තමයි යෙදෙන්නේ. හැබැයි මෙතන මේ ආර්ථික සම්පත් තියෙනවානේ. ආර්ථික සම්පත් සහ ආර්ථික භාණ්ඩ කියන දෙකම සමානයි කියලා අපිට කියන්න බෑ. හරිද? ආර්ථික සම්පත් නැත්නම් ආර්ථික භාණ්ඩ කියන දෙකම සමානයි කියලා කියන්නේ. ගොඩක් අපි ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකින් ලැබෙන දෙයක්. ආර්ථික සම්පත කියන එක නිෂ්පාදන ක්‍රියාවලියකින් ලැබෙන එකක් නෙමෙයි නිෂ්පාදන ක්‍රියාවලියකට පාවිච්චි කරන එක. දැන්
මේවට අපි උදාහරණ හැටියට ගන්නෙ හරි මේවට උදාහරණ හැටියට අපි ගන්නෙ ඉන්ධන ඉඩම් වගේ දේවල්නේ. දැන් ඉන්ධන කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන එකක් නේ. කැණීම් වලින් අපි ගන්නවා. ඉඩම අපි හදපු එකක් නෙවෙයි. හරි. හැබැයි බත්, පාන්, පිටි, හාල් වගේ දේවල් ගත්තොත් ඒවා ස්වභාව ධර්මයෙන් ලැබිච්ච ඒවා නෙමෙයි. ඒ ආකාරයෙන් අපි නිෂ්පාදන ක්‍රියාවලිය කරහා ලබාගත් දේවල්. හරි. ඒක නොමිල ඒවා සපයන අවස්ථාවේ අසීමිතයි. උවමනාවලට සාපේක්ෂව අසීමිත සැපීමක් තියෙන්නේ. ඒවායේ සැපීම තීරණය කරන්නේ මෙන්න මෙයා. අපි නෙමෙයි. කවුද සැපීම තීරණය කරන්නේ? ස්වභාව ධර්ම. අපිට සැපීම තීරණය කරන්න බෑ. හරි ස්වභාව ධර්මය තමයි ඒවා තීරණය කරන්නේ. අපි පොඩ්ඩක් බලමු. මිනිස්සු වමනා තෘප්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදාගත හැකි සියලුම නිෂ්පාදන සාධක සම්පත් නමින් හැඳින්වේ. සම්පත් ස්වරූප දෙකකි. මොනවද? ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්. ආර්ථික සම්පත් කියන්නේ මොනවද කියලා බලමු. සමාජයේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සැපයීම සීමා සහිත හෝ හිඟකමක් හෝ ඇති සම්පත් ආර්ථික සම්පත් ලෙසින් හැඳින්වේ. හිඟකම ආර්ථික සම්පත් වල මූලික ලක්ෂණය වන බැවින් ආර්ථික සම්පත් උපයෝජනයේදී ආවස්තික පිරිවැයක් හටගන්නවා. හිඟකමක් තියෙනවා. උපයෝජනය කරනවා කියන්නේ ගොඩනැගිලි අයිති වෙන්නේ ආර්ථික සම්පත් වලට තමයි. හරි. පැහැදිලි. ඒක ආර්ථික භාණ්ඩයක් කියලා ගන්නත් පුළුවන්. ආර්ථික සම්පතක් කියලා ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ගොඩනැගිලි පාවිච්චි කරන විදිහ. ගොඩනැගිලි හැම එකක්ම නිෂ්පාදන කටයුතු වලට පාවිච්චි කරන්නේ නැහැනේ. නේ? පැහැදිලි. ගොඩනැගිලි හැම එකක්ම නිෂ්පාදන කටයුතු වලට පාවිච්චි කරන්නේ නැහැ. අපි වාහස්ථානයක් සඳහා පාවිච්චි කරනවා ඒක නිෂ්පාදන කටයුත්තක් නෙමෙයිනේ. හරි. ඒ නිෂ්පාදන කටයුතු වලට ගන්න ගොඩනැගිලි ආර්ථික සම්පත් හැටියට ගන්න පුළුවන්. හරි. ආවස්තික පිරිවැයක් හට ගන්නවා කියලා කියන්නේ මේවා එකකට පාවිච්චි කරන්නේ තව එකකට පාවිච්චි කරන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. අපි ඉදපු වගා කරොත් එහෙම ඒකේ ගොඩනැගිලි ඉදි කරන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ගොඩනැගිලි ඉදි කරොත් වගා කරන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. පැහැදිලි? දැන් හිරුවෙලි එහෙම නැහැ. සමහර අය වගා කටයුතු පාවිච්චි කරනවා. සමහර අය මොනවා හරි වේල ගන්න පාවිච්චි කරනවා. ප්‍රශ්නයක් නැහැ. කැපකිරීමක් නැහැ. හරි. ආර්ථික නොවන සම්පත් කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙන හා ආවස්තික පිරිවැයක් නොදරන සම්පත් මෙන්ම නිෂ්පාදනය සඳහා යොදාගත හැකි හිඟකමක් රහිත. හිඟකමක් නැහැ ඒක. හිඟකමක් රහිත සම්පත්. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සම්පත් ස්වභාවික සම්පත් වශයෙන් හඳුන්වන්නේ. ඒකට ආර්ථික නොවන සම්පත් වලම තමයි ස්වභාවික සම්පත් කියලා කියන්නේ. ඉරුවේදී වාතය, වැසි ජලය වගේ. ඊට පස්සේ තියෙනවා ස්වභාවික සම්පත් වර්ග කරන විදිය. හරි. මේ නොමිල සම්පත් අපිට වර්ග කරන්න පුළුවන් නැවත කොටස් දෙකකට. නොමිල සම්පත් නැත්නම් ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පත් අපිට කොටස් දෙකකට කඩන්න පුළුවන්. නැවත ඇති කළ හැකි සහ නැවත ඇති කළ නොහැකි කිය. නැවත ඇති කරන්න පුළුවන් කියලා කියන්නේ අපි ඒවට කියනවා මෙන්න මේ නම තමයි පාවිච්චි කරන්නේ. ප්‍රතිස්ථාපනය කළ හැකි. නැවත ඇති කර නොහැකි නම් අපි කියනවා ප්‍රතිස්ථාපනය කළ නොහැකි. ඒතර ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන දේවල් කොටස් දෙකකට කඩන්න පුළුවන්. නැවත ඇති කළ හැකි, නැවත ඇති කළ නොහැකි. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ නැවත ඇති කළ හැකි ප්‍රතිස්ථාපනය කර.
ආයෙ ඇති කරන්න පුළුවන්. නැවත හදන්න බැයි නම් ප්‍රතිස්ථාපනය කළ නොහැකි. හරි. මෙහෙමයි. මේවා මෙන්න මෙහෙම කියන්නේ. භාවිතයත් සමග ෂය වීමෙන් අවසන් වෙනවා. මේවා ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන සමහර දේවල් පාවිච්චි කරද්දී ඉවර වෙනවා. හැබැයි ආයි හැදෙනවා හෝ හදන්න පුළුවන්. දැන් ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන වනාන්තර මත්ස්‍ය සම්පත වගේ දේවල් ගත්තොත් පාවිච්චි කරද්දී මොකද වෙන්නේ? ඉවර වෙනවා. පාවිච්චි කරද්දී ඉවර. හැබැයි ඒවා ඉබේ ඇති වෙනවා ආපහු. බොහෝ විට. දැන් කැලයක් කපලා ගත්තාම අපි ආපහු ඒක සුද්ධ කරන්න නැතුව හිටියොත් ආයෙ කැලේ හැදෙනවා. නැත්නම් අපිට හිතවන්න පුළුවන්. පැල වරවගා කරන්න පුළුවන්. මත්ස්‍ය සම්පතත් එහෙම. අපි මාළු අල්ල ගන්නවා මොකද දිගටම. මාළු ඉවර වෙන්නේ නැහැ. ආය බෝ වෙනවා. උනම් බෝ කරන්න පුළුවන්. බැට බෝ කරලා දාන්න පුළුවන්. හරි. එතකොට ඒවා භාවිතයත් සමග ෂය වීමෙන් අවසන් වෙනවා නැවත ජනනය වෙනවා. ඕක ජනනය කළ හැකි. හරි. එහෙම දේවල් වලට අපි කියනවා ප්‍රතිස්ථාපනය කළ හැකි. සමහර දේවල් ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙනවා. භාවිතයත් එක්ක ෂය වීමෙන් අවසන් වෙනවා ආපහු ජනනය කරන්න බෑ. හරි. පාවිච්චි කරාම තමයි. දැන් ගොඩක් වෙලාවට khනිජ ද්‍රව්‍ය. එහෙම. khනිජ ද්‍රව්‍ය කිව්වහම බොර තෙල්, ගෑස්, ගල් අඟුරු, යපස්, රන්, तांब ඔය හැම එකම පාවිච්චි කරද්දී ඉවර වෙනවා. අපි අරගෙන පාවිච්චි කරද්දී ඉවර වෙනවා. ආයෙ හදන්න බෑ හැදෙන්නේ. නේ. බොරතේ අපිට ආයෙ හදන්න බෑ. පිළිපාදු කරලා පාවිච්චි කරා දහණය වුණා ඉවරයි. ගෑස් දහණය වුණා ඉවරයි. ආයෙ හැදෙන්නේ නැහැ හදන්නත්. හරි. ගල් අඟුරු දහණය කළා ඉවරයි. හරි. එතකොට මේවා නැවත ඇති කර නොහැකි ප්‍රතිස්ථාපනය කර නොහැකි එකකින්. හරි. පැහැදිලි. අපි මෙන්න මේවා පාවිච්චි කරද්දී වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේවා අපිට ආයෙ හදා ගන්න බෑ. අවුරුදු මිලියන ගණක් යනවා හැදෙනවා. හරි. එතකොට මෙව්ව එහෙම නැහැ. අපිට ආයෙ නැවත හදන්න පුළුවන් හැදෙනවා. හරි. එතන ආව සිංහරාජ ගිහින් තියනවා නම් අපි අල්ලපු වැටෙන තියෙන සිංහරාජ. හරි. සිංහරාජ ගිහින් තියනවා නම් සිංහරාජට යන්න අර ප්‍රධාන ගේට්ටුවට යන්න කලින්. හරි. ටිකට් අරගන්න දැන් නෙමෙයි ඉතිහා ටිකට් චෙක් කරන තැනක් තියෙන ඇතුලේ අර පාර්ලිමේන්තු හිමි ගොඩ වෙලා ගියාට පස්සේ ගොඩ හරි එතකොට ඒ ප්‍රධාන ටිකට් චෙක් කරන තැනට වගේ යනකම් තියෙන කැලේ අර එතනින් එහා ඇතුලේ තියෙන කැලේ වගේ ඝන රෝස්ත කැලේ නෙවෙයි ඒ කියන්නේ ලංකාවේ සිංහරාජ එක කාලෙකදී තුනී රෑලි කර්මාන්තය සඳහා අනුද්‍රව්‍ය ගන්න තැනක් විදිහට පාවිච්චි කරලා තියෙනවා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලේ හරි ලංකාවේ හදලා තියෙන තුනී රෑලි සංස්ථාව කියලා එකක්. ඒතර ඒ තුනී රෑලි සංස්ථාවට දැව ලබා ගන්න සිංහරාජ කපලා තියෙනවා. හරි. ඒතර සිංහරාජ කපලා ඒ දැව කොටන් අරන් ගිහිල්ලා තියෙනවා. ඕමගම් පැත්තේ දැන් ওই 50කට උදාහරණ ගන්නකොට තියෙන මම දන්න තරමට ඒ කර්මාන්තශාලාව තිබිච්ච දැන්. හරි. ඒතර සිංහරාජ දැව කලන් අරන් ගිහිල්ලා තමයි තුනී රෑලි හදලා තියෙන්නේ. හරි. ඒතර ඒ ප්‍රධාන ගේට්ටුව හරියට යනකම් තීච්ච කැලේ කපලා අරන් ගිහින්. හැබැයි දැන් මේ කැලේ ආයෙ තියෙනවා. ඒ ටිකක් ඉබේ හැදිච්ච ඒවා සමහර ටිකක පයිනස් කිඩෝලා දෙනවා. අර පයිනස් කියන ගස් වල කිඩෝලා වන වගා හදලා දෙනවා. එතනින් එහා ටික කපලා නැහැ. ඒකෝට ඒක පාවිච්චි කරලා තියෙනවා ආයෙ හැදිලා තියෙනවා. ටිකක් හදලා තියෙනවා. හරි. ඒ වගේ ඒවා තියෙනවා. දැන් ඒ වගේ ඒවා තියෙනවා. ඔයා ගියොත් බලන්න. හරි. ඔයා ගියොත් අරකට බලන්න. හරි. ඉන්නවා ගිය වෙලාව දැන් යන්න බෑනේ. පස්සේ ගියහම බලන්න. කැලේ කපලා දෙන කපලා දාපු කොටන් තාම තියෙනවා දිරාපත් වෙන්නේ. දැන් අවුරුදු 60ක් විතර වෙනවා. ඒ කාලේ එක බැලුවා 60ක් 70ක් වෙනවා. සමහර දව කනන් තාම තියෙනවා කපලා දාපු එක. හරි දිරමි. ලොකු කඳක්. හරි. පාරවල් තියෙනවා සිංහරාජය ඇතුලේ කපපු ඒවා ලොකු ඒවා තමයි. ඒවල තියන්න. හරි. ඒව ගියොත් ඔයාලට බලන්න පුළුවන්. නවදගහ පැත්තේ එහෙම ගියොත් බලන්න පුළුවන්. හරි. නවදගහ බලන්න යනවා. අනේ නවදගහ බලන්න යනකොට මම මතක එක පාරක් හම්බ වුණා. කාපට් දාපු පාරවල් නෙමෙයි. කපපු පාරවල්. හරි.
ස්වභාවික සම්පත් වර්ග කරන්න පුළුවන් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. භාවිතයට ගැනීම සමග විනාශයට පත් වූද ප්‍රතිජනනය වන කියන ආය බිහි වෙන සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් වේ. මෙම සම්පත් නැවත ඇති කළ හැකිය. වන සම්පත් මත්ස්‍ය සම්පත්. හරි. වන සම්පත් කියන්නේ වනාන්තර. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා කියන්නේ භාවිතයට ගැනීම නිසා ශේවීමට පත්වන නැවත ඇති කළ නොහැකි සම්පත්. මීරන් ගෑස් රත්තරන් යපස් ගල් අඟුරු ගෑස් ඕන එකක් ගන්න පුළුවන්. හරි. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් වේගයෙන් ශේවීම පවතින බැවින් එම සම්පත් අනාගතයේ ඉදිරි නොවෙන්න පුළුවන්. දැන් අනාවැකි පළ කරලා තව අවුරුදු 25කින් විතර කණින් දෙන්න නැති වෙයි කියන්නේ. හරි. ඒතකොට ඉස්සරහ පරම්පරාවල කණින් දෙන්න නැති වෙනවා. විකල්පයක් හොයාගන්න වෙනවා. මේ නිසා තිරසාර සංවර්ධනය අඩාල විය හැකි බැවින් ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම වැදගත්. මේවා අර පරිස්සමෙන් පාවිච්චි කිරීම වැදගත්. නැත්නම් ඉස්සරහ පරම්පරාවලට ඒවා නැති වෙන්න පුළුවන්. ඊළඟට කියනවා ස්වභාවික සම්පත් අසීමිතව භාවිතයට ගැනීම නිසා, يعني පමණ ඉක්මවා පාවිච්චි කිරීම හින්දා ඇති වෙලා තියෙන ගෝලීය වශයෙන් ලෝකයටම බලපාන ගැටලු. වායු ගෝලයේ උණුසුම ඉහළ යනවා. හරි. සාමාන්‍ය පරිසරයේ උෂ්ණත්වය ඉහළ යනවා. වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යනවා. හරි. ප්‍රවෘත්තිවලින් දක්නයි සමහර රටවල මිනිස්සු මැරෙනවා උෂ්ණත්වය වැඩි වෙලා. සත්තු මැරෙනවා ඉන්දියාවේ. මේ හරි. ග්ලැසියර් දිය වෙනවා. මේ අපේ අර ද්‍රව දෙකේ තියෙන අයිස් දිය වෙනවා. ඒතකොට සාගර ජල මට්ටම ඉහළ යනවා. හරි. භූමි භාගය අඩු වෙනවා ඒක. හරි. ඉදිරි අනාගතේ මාලදිවයින් නැති වෙලා යන්න පුළුවන්. වැහිලා යන්න පුළුවන්. මොකද මුහුදු මට්ටමේ මීටර 1 2 3ක් වගේ තමයි ඒගොල්ලන්ගේ භූමිය තියෙන්නේ. ඒතකොට යට වෙලා යන්න පුළුවන්. හරි. ඕසෝන් ස්තරයේ සිදුරු වීම. අර අහිතකර වායු ගිහිල්ලා ඕසෝන් මේ සිදුරු වෙන්න පුළුවන්. ඒතකොට අර සූර්යාලෝකයේ ලැබෙන අහිතකර කිරණ කෙලින්ම පෘථිවියට පතිත වෙන්න පුළුවන්. හරි. ජලයේ හිඟයකට මුහුණ දෙන්න පුළුවන්. පමණ ඉක්මවා ජලය ලබා ගැනීම හරහා පිරිසිදු පානීය ජලයේ හිඟයකට මුහුණ දෙන්න පුළුවන්. නැත්නම් ජලය ඕනසනා ලෝකේ තියෙනවා. හැබැයි පානීය ජලයේ පිරිසිදු ජලය නැහැ. හරි. ගම් වතුර නායයන් වැනි ස්වභාවික උපද්‍රව නේ. දැන් ඔය khනිජ ද්‍රව්‍ය උකහා ගැනීමේදී, කැණීම් කිරීමේදී නේ බෝර දානවා, හාරනවා, ඩ්‍රිල් කරනවා පොළව නේ. ඒ වගේ දේවල් හරහා නායයන් වගේ දේවල් එන්න පුළුවන්. හරි. ඊළඟට ඇලවේලි ඉදිකිරීම නේ, ගංගා හරස් කිරීම නේ, වනාන්තර කැපීම් වගේ දේවල් හරහා අර පොළොවට වැටෙන ජලය කෙලින්ම ඒකරාශී වෙන ඉක්මනට එක තැනකට දැන් වනාන්තරෙන් දෙන ඒවා අවශෝෂණය කර ගන්නවනේ වතුර වැස්ස. එහෙම නැතුව සුද්ධ කරලා දැම්මම කෙලින්ම ලොකුවට වතුර පාරවල් ගලාගෙන එනවා. හරි. ගම් වතුර ඇති වෙන්න පුළුවන්. හරි. පොළොවේ සාරවත්භාවය නැති වෙලා යනවා. හරි. ලොකු ප්‍රශ්න තියෙනවා ස්වභාවික සම්පත් අධි උපයෝජනයේ හරහා. ඒක මේවා චුට්ටක් මතක තියා ගන්න. හරි. චුට්ටක් මතක තියා ගන්න. හරි. ඊට පස්සේ තියෙන නිෂ්පාදන සාධක කොටස. ඊට පස්සේ තියෙන නිෂ්පාදන සාධක කොටස. හරි. මට විනාඩි 15ක පොඩි විවේකයක් අවශ්‍යයි. මගේ මේ දිවේ අර උෂ්ණ පිපිලි වගේක් ඇවිල්ලා දිව ගැවෙනකොට රිදෙනවා ඉන්න බැහැ. හරි. හරි සුට්ටක් දෙන්න මට විනාඩි 15ක් විතර. ඒක පොඩ්ඩක් සෙටල් වෙනකම්. හරි කතා කරන්න බෑ පොඩ්ඩක් ඔයාලට තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් කතා කරන විදිහ වෙනස් තියෙනවා. හරි. 10ක් විතර හැදිලා තියෙනවා. හරි අමාරුයි. විනාඩි 15ක් විතර දෙන්න පොඩ්ඩක් වලපියක් බීලා අපව ඒක පොඩ්ඩක් සාමනය වෙනකම් හරියටම 9:15ට ආයෙත්. අපි අද වෙලා තියෙනවා ගොඩක්. අපි මං හිතන්නේ 11 වෙනකම්ද 10:00 වෙනකම්ද වෙලාව දාලා තියෙනවා. හරි. සෑහෙන කොටසක් කතා කරලා ඉවර කරන්න පුළුවන්. හරි. 9:15ට හරියටම ලොග් වෙන්න. හොඳයි. 9:15ට හරියටම ලොග් වෙන්න. අපිට තියෙන නිෂ්පාදන සාධක කොටස පටන් ගන්න. නිෂ්පාදන සාධක කොටස. හරි. දැන් අපි දන්නවා නිෂ්පාදන ව්‍යාපාරවල වෙනද ව්‍යාපාර නෙමෙයි නිෂ්පාදන ව්‍යාපාරවල නිෂ්පාදනයක් වෙනවා කියලා. නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා කියලා. මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අපිට යම් දේවල් අවශ්‍ය වෙනවා. ඒවා අපි එක එක
නිර්ණායක යොදා ගනිමින් වර්ගීකරණය කරනවා කියලා අපි ගන්න. හරි. එක එක නිර්ණායක යොදා ගනිමින් වර්ගීකරණය කරනවා කියලා අපි දන්නවා. හරි. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙන යෙදවු නැත්නම් අපි ඒවට කියනවා සම්පත් කියලා අපි වර්ගීකරණය කරනවා මෙන්න මෙහෙම ප්‍රභේද හතරක. භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය සහ ව්‍යවසායකත්වය කියලා. හරි. එතකොට මේ භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය, ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක නිෂ්පාදන ක්‍රියාවලියකට වාජනය කරලා අඹරලා, කොටලා, පොඩි කරලා, මිශ්‍ර කරලා, තලලා, අච්චු වලට දාලා, පුච්චලා, වේලලා වගේ ඒවා කරනවා නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ. ඒ හැම එකක්ම කරලා අපි එළියට ගන්න බලාපොරොත්තු වෙනවා යම් දෙයක්. අපි ඒවට කියනවා නිමෝම් කියලා. අපි කිව්වා ඒවා වර්ග දෙකක් තියෙනවා කියලා. භාණ්ඩ නැත්තම් සේවා. ඒ නිෂ්පාදන සාධකයක් කියලා කියන්නේ මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළත් කරගන්න ලබන ඕනම දෙයක්. ඒවා ස්වභාව ධර්මයෙන් ලැබිච්ච ඒවා වෙන්න පුළුවන්. මිනිස්සු හදාගෙන තියෙන ඒවා වෙන්න පුළුවන්. හරි. ඒ හැමදේම මෙන්න මෙහෙම ප්‍රධාන වර්ගීකරණ හතරකට අපි භාජනය කරනවා. හතරකට වෙන් කරලා දානවා. පැහැදිලි? හරි. එතකොට මේ වර්ගීකරණය ඇතුලේ මෙන්න මේ කොටස් දෙක සහ මෙන්න මේ කොටස් දෙක ගත්තොත් අපි තව උපවර්ගීකරණයකට ලක් කරනවා. හරි. ඔය භූමිය සහ ප්‍රාග්ධනය එකක් විදිහට ශ්‍රමය සහ ව්‍යවසායකත්වය තව එකක් හැටියට. මේ භූමිය හා ප්‍රාග්ධනය අපි කොහොමද වර්ග කරන්නේ? මොකක්ද භූමිය හා ප්‍රාග්ධනය වර්ග කරන නම? භූමිය හා ප්‍රාග්ධනය දෙකම එකට කිව්වොත් මොකක් කියලාද කියන්නේ? භූමිය හා ප්‍රාග්ධනය දෙකම එකට කියනවා නම් අපි මොකක්ද ඒකට කියන්නේ? හරි. ඒවා අපි කියා දීලා තියෙන්නේ නේද? ඒවා අපි කියා දීලා තියෙන්නේ මේ දෙක පොදුවේ කිව්වොත් අපි මේවා කියනවා දේපල සම්පත්. අපි සාමාන්‍යයෙන් දේපල කියන්නේ ඔය ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර මේවනේ ගොඩනැගිලි. මේ දෙකට අපි කියනවා මේ දෙකේ ඉන්න මිනිස්සු හින්දා මානව සම්පත්. එහෙනම් ඔන්න වර්ගීකරණය කරන්න පුළුවන් භූමිය සහ ප්‍රාග්ධනය දේපල සම්පත් හැටියට, ශ්‍රමය සහ ව්‍යවසායකත්වයේ මානව සම්පත් හැටියට. හරි. ඒක තව වර්ගීකරණයද වර්ගීකරණය කරන ජාති තියෙනවා. ඒක විදිහට වර්ගීකරණය කරනවා. හැබැයි වර්ග කරන්න ඔය එකම ජාති ටික. පැහැදිලි? එකම ජාති ටිකක් තමයි ඔය එක එක විදිහට වර්ගීකරණය කරන්නේ. හරි. එතකොට අපි සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක ප්‍රධාන කොටස් හතරකට වර්ග කරනවා. මොනවද? භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය සහ ව්‍යවසායකත්වය කියලා. එතකොට ඒකෙන් භූමිය සහ ප්‍රාග්ධනය දෙකට කියනවා අපි දේපල සම්පත් කියලා. ශ්‍රමය සහ ව්‍යවසායකත්වයට කියනවා මානව සම්පත්. හරි. එතකොට ඔයාගේ ටියුට් එකේ තියෙනවා නිෂ්පාදන බිහි කර ගැනීම සඳහා යොදා ගන්නු ලබන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වයේ නිෂ්පාදන සාධක ලෙස හැඳින්වේ. ඒක අපි දන්නවා. භූමිය හා ප්‍රාග්ධනය දේපල සම්පත් වශයෙන්ද, ශ්‍රමය හා ව්‍යවසායකත්වයේ මානව සම්පත් වශයෙන්ද වර්ග කළ හැකියි. එහෙනම් අන්නේ කොටස highlight කරගන්න. මොකද්ද? භූමිය හා ප්‍රාග්ධනය දේපල සම්පත් වශයෙන්ද, ශ්‍රමය හා ව්‍යවසායකත්වයේ මානව සම්පත් වශයෙන්ද වර්ග කළ හැකිය කියන කොටස highlight කරගන්න. අපි ඊට පස්සේ මේකෙන් පළවෙනි කාරණය වෙන භූමිය ගැන කතා කරමු. පළවෙනි කාරණය ගැන කතා කරමු භූමිය ගැන. භූමිය. හරි. භූමිය කියන්නේ මොකක්ද කියලා බලමු අපි ඉස්සෙල්ලා.
හරි. මෙන්න මෙහෙමයි නිර්වචනය කරන්නේ. ස්වභාව ධර්මයෙන් දායාද කොට ඇති ඵලදායිකාවෙන් යුක්තව නිෂ්පාදනයේ යොදවාගත හැකි ස්වභාවික සම්පත්. ලැබිලා තියෙන්නේ කාගෙන්ද මේක? ඔව්. ලැබිලා තියෙන්නේ කාගෙන්ද? ස්වභාව ධර්මයෙන්. එතකොට ඒවට නිෂ්පාදන ක්‍රියාවලියක් තියනවද? භූමියට නිෂ්පාදන ක්‍රියාවලියක් තියනවද? මොකද කියන්නේ? භූමියට නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. භූමිය හැදෙන්න නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැනේ. ඒතර නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට බිහිවිච්ච එකක් නෙවෙයි. ස්වභාව ධර්මයේ දායාදයක්. මේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙනවා. හැබැයි පුතා ඒකට මෙන්න මෙහෙම එකක් තියෙනවා. ස්වභාව ධර්මයෙන් තමයි ලැබිලා තියෙන්නේ. ඒවට තියනවලු ඵලදායිතාවක්. ඵලදායිතාව. මොකක්ද ඵලදායිතාවයක් තියෙනවා කියන එකේ? ඵලදායිතාවයක් තියෙනවා කියන එකේ තේරුම නිමවුමක් බිහි කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක. ඵලදායිතාවක් තියෙනවා කියන එකේ තේරුම නිමවුමක් බිහි කරන්න පුළුවන්. නිමවුමක් බිහි කිරීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? තේරුණාද? නිමවුමක් බිහි කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක තමයි ඵලදායිතාවයක් තියෙනවා කියන එකේ තේරුම. දැන් ඉඩමක් ගත්තොත් ඒකට තියෙනවා නිමවුමක් බිහි කිරීමේ හැකියාව. දැන් භූමිය කියන්නේ ඉඩම් විතරක් නෙවෙයි ඈ. හරි. බලමු පොඩ්ඩක් අපි ස්වභාව ධර්මයේ දායාද කොට ඇති ඵලදායිතාවයෙන් යුක්තව නිෂ්පාදනයේ යොදවාගත හැකි ස්වභාවික සම්පත්. ඵලදායිතාවයක් තියෙනවා. වනාන්තර khනිජ සම්පත්, සාගරය, ඇලදොල, වනසතුන්, ගංගා හා වායුගෝලයේ වැනි පොළව මතු පිට මෙන්ම අභ්‍යන්තරයේ ඇති සියලුම සම්පත් භූමියට අයත්. දැන් අපි ගත්තොත් පොළව උඩ තියෙන ඒවා හරියි. මේ අවකාශයේ තියෙන ඒවා හරි මේ පොළව යට තියෙන ඒවා හරි මේ ඔක්කොම අපිට කියන්න පුළුවන් භූමිය කියලා. සාමාන්‍යයෙන් නිකන් භූමිය කියනවා හරියට අපිට මේ ඉඩම විතරයි නෑ ඉඩම උඩ තියෙන ඒවා යට තියෙන ඒවා ඉඩම උඩ අවකාශයේ තියෙන ඒවා සියල්ල භූමිය හැටියටයි සැලකෙන්නේ. හරි. ඊට පස්සේ අපි එහා පිටුවට ගියොත් භූමියේ ලක්ෂණ ටික තියෙනවා. අපි බලමු. ඒක පළවෙනි ලක්ෂණය තමයි මේක ස්වභාව ධර්මයේ දායාදයක්. කවුරුත් හදපු එකක් නෙවෙයි. ඒකේ සැපයුම තීරණය කරන්නේ ස්වභාව ධර්ම යාට ඕන හැටියට. හරි. භූමියේ සැපයුම තීරණය කරන්නේ ස්වභාව ධර්ම. වර්ෂාව කොහොමද දෙන්නේ? හිරු එළිය කොහොමද දෙන්නේ? අපිට ඉඩම් ටික කොහොමද පාවිච්චි කරන්න දෙන්නේ? ඒ ඔක්කොම තීරණය කරන්නේ ස්වභාව ධර්ම. ස්වභාව ධර්මයට අවශ්‍ය නම් ඉඩම් වල හැඩේ පවා වෙනස් කර ගන්නවා ඒක. පැහැදිලි? හරි. එහෙනම් ස්වභාව ධර්මයේ දීලා තියෙන එක අපි වෙනස් කරන්න ගියාම එයා ඒක යාට ඕන දේ ආපහු වෙනස් කරනවා. පැහැදිලි? දැන් ඔයාලා දැකලා ඇති මේ වගේ කඳු බෑවුම් වල ගෙපල් කපනවා කට්ටිය මෙන්න මෙහෙම. අපි කැපුවොත් ගෙපලක් මෙන්න මෙහෙම. මේකේ ගෙපලක් කපනවා මෙන්න මෙහෙම ගියක් අද. ඕ. ඒකෝර දැන් මේ කන්ද තීච්ච මේ ස්වභාවික හැඩේ මොකද කරේ අපි? මෙතන වෙනස් කරන්නේ. ඒකෝර පොඩි වැස්සක් ගියාම ස්වභාව ධර්මය මොකද කරගන්නේ? ඔව්. මෙතන මේ හරිය කෑල්ලක් ලිස්සර ගන්න පල්ලෙහාට යනවා. හරි. අර හන්දිය කෙලින්ම අපි කැපුවොත් එහෙම කෑල්ලක් ගන්නට ලිස්සර එනවා පල්ලෙහාට. හරි. ඒතර මෙහෙන් මේ කෑල්ල අයින් වෙලා ඒ කෑල්ල මෙතෙන් සිටිනවා. ගන්නට අර හැඩය ආපහු වදා ගන්නවා. හරි. හරි. ඒක වළක්වන්න නම් අපි අර මෙන්න මෙහෙම කරන්න ඕනේ. මේ කන්දේ කෙපල කපද්දී අපි කපන්න ඕනේ අර කොහොම කට්ට කීපයක් තියලා කොහොම කපන්න. එතකොට අර ගලවගෙන යන එක අඩු වෙනවා. පැහැදිලි? ඔය භූගෝල විද්‍යාවෙන් කතා කරනවා. හරි. එතකොට සැපයුම තීරණය කරන්නේ අපිට ඕන හැටියට වෙනස් කරන්න බෑ. ස්වභාව ධර්මයෙන් දෙන දේවල් අපිට ඕන හැටියට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න ගියාම අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. හරි. අනන්‍ය සැපයුමක් තියෙනවා. ඒ කියන්නේ අපිට සැපයුම වෙනස් කරන්න බෑනේ පුතා. වැස්ස අපිට ඕන හැටියට වෙනස් කරන්න බෑනේ උත්සාහ කරලා හරි අමාරුයි. හිරුවෙලිය අපිට ඕන හැටියට වෙනස් කරගන්න බෑනේ. සාගර ජලය අපිට ඕන හැටියට වෙනස් කරගන්න බෑනේ. හරි. එතකොට ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් අපිට සැපයුම වෙනස් කර නොහැකි. බොහෝ විට කලාතුරකින් පොඩි වෙනසක් කරන්න පුළුවන්. හැබැයි ලොකු වෙනසක් කරන්න බෑ. දැන් වැස්ස ලැබෙන්නේම නැත්තම් පුදුම වැස්සක් හදාන්න පුළුවන්. හැමදාම පුදුම වැස්ස ඇති කරන්න බෑ.
හරි ඒකයි කියන්නේ අනම්මයි කියන්නේ. අනම්මයි කියන එකේ තේරුම කවදාවත් වෙනස් කරන්න බෑ කියන එක නෙමෙයි. පොඩි හරි වෙනසක් කරන්න පුළුවන්. හැබැයි ඒක දිගටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් පූර්ණ අනම්මයි කියනවා කවදාවත් වෙනස් කරන්න බෑ. දැන් මෙතන කියන්නේ සැපයුම අනම්මයි. කියන්නේ සැපයුම වෙනස් කරන්න බෑ. අමාරුයි. පුළුවන් වෙනස් කරන්න ඕනෙම වුණොත් චුට්ටක්. එච්චර. හරි. ඊට පස්සේ සංචලතාවයෙන් යුක්ත නොවීම. ඒ කියන්නේ එහෙම ගෙනියන්න අමාරුයි. ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දේවල්. දැන් වැස්ස අපිට ඕන තැන් වලට අරන් යන්න බෑනේ. දැන් අපි ඉන්නේ කලවානනේ. කලවානට මේ දවස්වල තියෙන මේ අවුරුද්දේට වැස්ස ඇති වෙන්න තියෙනවා. හරි. දැන් කලවාන දැන් කිලෝමීටර් 50ක් 60ක් එහාට ගියාම ඇඹිලි පිටියේ තියෙනවා. ඇඹිලි පිටියේ එහෙම වැස්ස නැහැ. ඊට තව කිලෝමීටර් 40ක් විතර එහාට ගියාම හම්බන්තොට 40ක් 50ක් ගියා. වැස්ස නැහැ. ඉතින් අපිට පුළුවන් නම් මේක අරන් යන්න සංචල කරන්න පුළුවන් නම් කොච්චර හොඳද කියන්නේ. මෙහෙට වැඩිපුර තියෙන ගිහිල්ලා අම්මන්තොට දෙන්න පුළුවන්. දෙන්න බෑ. අරන් යන්න බෑ. හිරුවෙලියත් එහෙමනේ. හරිද? ඒ පැති වල හිරුවෙලිය ඇතුළේ වෙන දිනා මෙහෙට හිරුවෙලිය මදි. බොහෝඩක් දවස්වල. ඒත් අපිට මෙහෙට ගන්න විදියක් නැහැ. ඉඩම්. දැන් අපිට මෙහෙ තියෙන ඉඩම් ටික වෙන කොහෙන්ද අරන් යන්න පුළුවන්ද? බෑනේ. මිනිස්සු ඉතින් හැසිරෙන්නේ එහෙමනේ ඉඩම් අරන් යන්න පුළුවන් වගේ. නේ? හරි. ඔයාලා වැඩි හිටියෝ බොහෝ දෙනා ඒගොල්ලෝ හැසිරෙන ඉඩම් එහෙම මරනකොට අරන් යන්න පුළුවන්. ඒගොල්ලන්ට කියා දෙන්න ඉඩම් සංචලතාවයක් නැහැ කියලා. ඒ කියන්නේ අරන් යන්න බෑ කියලා. පැහැදිලි? හරි. තේරුණාද? හරි. ඊළඟට ඵලදායකතාවය වර්ධනය කරන්න පුළුවන් භූමියෙන් ලැබෙන ගොඩක් දේවල්. විශේෂයෙන් ඉඩම් වල එහෙම ඵලදායකතාවය වැඩි කරන්න පුළුවන්. ඉඩම් වල ඵලදායකතාවය වැඩි කරන්නේ කොහොමද උදේ? ඉඩම් වල ඵලදායකතාවය වැඩි කරනවා කියන්නේ ඉඩම් වලින් ලැබෙන ප්‍රයෝජන වැඩිපුර ගන්න පුළුවන් විදිහට ඉඩම සකස් කරගන්න. අපි හිතමුකෝ වගා කරන ඉඩමක් කියලා. වගා කරන ඉඩමක් නම් අපි කොහොමද ඵලදායකතාවය වර්ධනය කරගන්නේ? ඔයගෙ ප්‍රශ්න වලට අහන්න පුළුවන් ඈ භූමියේ ඵලදායකතාවය වර්ධනය කරගත හැකි ක්‍රමයක් නොවන්නේ කියලා හරි වන්නේ කියලා මොකක් හරි අහන්න පුළුවන්. ඉඩම් වල ඵලදායකතාවය වගා ඉඩම් වල ඵලදායකතාවය වර්ධනය කරන්න මොනවද කරන්න පුළුවන්? ඔව්. දැන් මේ ළමයි දැනගන්න එපා කලවන්න ළමයි. මේ හැම ඉඩකම මොනවා හරි හිටවලා තියෙනවනේ. පෝර දානවා. පෝර දාන එක හරියන්. තව මොනවද? පසට පෝර කවලම් කරනවා. පෝර දානවා. හරි. තව ඔය ඉඩම් වල ඔය දැකලා තියෙනවා ගල් වැඩි දාලා තියෙනවා. දැන් මේ කඳු ඉඩම් වල හරි දැකලා තියෙනවා. මේ කඳු කර ඉඩම් වල මෙහෙම ගල් වැඩි දාලා තියෙනවා. පරසද. මොකටද? අර පස හොදගෙන යන එක අඩු කරන්න. නැත්නම් මේ උඩ තියෙන සාරවත් පස් ටික ඔක්කොම පහළට හොදගෙන යනවානේ. ඊළඟ කාණු කපනවා මේ අතර. හරි. හරිද? ඊළඟ මේවා අර හිතවනවා මේ ඉලිසීඩිය ගස් ලාලප ගස් කියලා කියන්නේ නයිට්‍රජන් ලබා දෙන්න නේ පසට. හරි. ඊළඟට කොම්පෝස්ට් එකතු කරනවා පසට. ඔය ඵලදායකතාවය වර්ධනය කරන්න පුළුවන් ක්‍රම. එහෙනම් ඵලදායකතාවය වැඩි කරනවා අස්වැන්න වැඩි කර ගන්න පුළුවන් අපිට. හරි. හැම එකෙම බෑ හොඳේ. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ ලැබෙන තියෙන භූමිය විදිහට ගන්න හැම එකෙම ඵලදායකතාවය වැඩි කරන්න බෑ. සමහර ඒවා පුළුවන්. හරි. ඊට පස්සේ ඒකාකාරී නෑ. දැන් හැමතැනම පස එක වගේ නැහැ. හැමතැනම වැස්ස එක වගේ නැහැනේ. හැමතැනම අවුව එක වගේ නැහැ. නේ? වෙනස්. ස්වභාව ධර්මයෙන් අපිට හැමදේම හැමෝටම සමානව දීලා නැහැ. එක එක තැන්වල එක එක විදිහට අසමානතාවයන් සහිතවයි දීලා තියෙන්නේ. ඒක තමයි ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ. නැත්නම් ලෝකේ හැමතැනම එකම જાතික තිබුණාම කිසි ගතියක් නැහැ. හරි. සමහර රටවල් වල සමහර දේවල් වැඩි දීලා තියෙනවා. සමහර දේවල් අඩු වෙනවා. අපිට ඔව් අපිට සමහර දේවල් වැඩියෙන් තියෙනවා සමහර දේවල් අඩු වෙනවා. අපිට බව ධර්මයෙන් දීලා තියෙන්නේ එහෙම. හරි. භූමියට ගන්න ගෙවීම බදු කුලිය. අන්න බදු කුලිය. බදු කුලිය කියලා කියන්නේ අපි භූමියෙන් ලැබිලා තියෙන දෙයක්. ඉඩමක් වෙන්න පුළුවන්, කළු ගලක් වෙන්න පුළුවන්, නේ? ඉන්ද්‍රාණ නිදියක් වෙන්න පුළුවන්, යපස් නිදියක් වෙන්න පුළුවන්. ඒ මොකක් හරි එකක් නිෂ්පාදන කටයුත්තකට දුන්නාම අපිට උත්පාදනය කරගන්න පුළුවන්. බිහි කරගන්න පුළුවන්. ආදායම තමයි අපි කියන්නේ බදු කුලිය. හරි. ඉඩමක් බද්දට දෙන්න පුළුවන්. හරි. කළු ගලක් දෙන්න පුළුවන්, කළු ගල් කොරියකට. ගල් මෝලකට දෙන්න පුළුවන්. අපිට ගානක් දෙන්න කියලා මාසෙකට හරි අවුරුද්දකට. ඒතර එහෙම
භූමිය අපි ගාව තියෙනවා බදු කුලේ උත්පාදනය කර ගැනීම හැකියාව අපිට තියෙනවා. භූමියේ ලක්ෂණ තියෙනවා. ඕකෙන් 4ක් විතර බලා ගන්න පුළුවන් නම් හොඳයි ඈ. කෙටි ප්‍රශ්න වල චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ශ්‍රමය ගැන. ඊට පස්සේ තියෙනවා ශ්‍රමය ගැන. ඊට පස්සේ තියෙනවා ශ්‍රමය ගැන. දැන් මෙතන ටියුට් එක නැති කවුරු හරි ඉන්නවද? ටියුට් එක නැති කෙනෙක් ඉන්නවනම් අත උසන්න. ඉන්න. නෑ නේද? ටියුට් එක නැති නෑ. හරි. දැන් තවකට ප්‍රශ්න කීපයක් කරන්න යනවා ඒක. හරි. හරි. ශ්‍රමය. කාටද ඔය නැත්තේ? සිත් මිලිනායා කියන්නේ අලුත් එක්කෙනෙක් මං හිතන්නේ. නේද? මෙච්චර දවසක් හිටියේ නෑ නේද? සිත්මි ඔයා අලුත් එක්කෙනෙක්ද? ඔව්. දැන් ඔය ටියුට් එක නෑ කිව්ව පුතාගෙන් මම මේ අහන්නේ. ඔව් අලුත් එක්කෙනෙක්. අපි ඒකට මොකක් හරි කරමුකෝ. හරි. හරි. ඔයාලට මම දැන් අපි මේ අනික් කට්ටියට වැඩේ දුන්නාට පස්සේ ඔයා පොඩක් මාත් එක්ක වෙනම සම්බන්ධ වෙන්නකෝ. WhatsApp වලින්. හරි. මම කියන්නම් ඔයාලට. හොඳේ? දැන් අහගෙන ඉන්නකෝ. හරි. ශ්‍රමය. ශ්‍රමය කියලා කියන්නේ මිනිස්සුනේ. නිකම්ම මිනිස්සු නෙවෙයි. වැඩ කරන්න පුළුවන් මිනිස්සු. හරි. නිකම් දැන් හැම මිනිස්සෙක්ම ශ්‍රමිකයෙක් වෙන්නේ නැහැ. හරි. පැහැදිලි? හැබැයි හැම ශ්‍රමිකයෙක්ම මිනිස්සෙක්. හොඳේ? හැම ශ්‍රමිකයෙක්ම මිනිස්සෙක්. හරි. හැම මිනිස්සෙක්ම ශ්‍රමිකයෙක් වෙන්නේ නැහැ කියන හේතුව හරි. බොහොම ස්තුතියි. සෙවමිනි. හරි. ඇයි හැම ශ්‍රමිකයෙක්ම මිනිස්සෙක් ශ්‍රමිකයෙක් වෙන්නේ නැහැ කියලා කිව්ව දැන් අපි මිනිස්සු විදිහට ගත්ත චූටි අය ඉන්නවනේ. ඒ කියන්නේ ඔය පොඩි අය වැඩක් කරන්න බැරි. උදේ ඉන්නේ ඉස්කෝලේ නැහැ. දැන් ඕගොල්ලෝ නේද වැඩක් මොකක් හරි කරන්න පුළුවන්. ඕගොල්ලන්ට වඩා පොඩි කට්ටිය ඉන්නවනේ. ඒකට ඒගොල්ලෝ අපි ශ්‍රමිකයෝ හැටියට සලකන්නේ නැහැනේ. හරි. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 60කට වඩා වැඩි කට්ටිය ගත්තොත් ඒගොල්ලෝ මිනිස්සුනේ. හැබැයි ඒගොල්ලෝ ශ්‍රමිකයෝ නෙමෙයිනේ. ඒක ශ්‍රමිකයෝ කියන්නේ වැඩ කරන්න පුළුවන් කට්ටිය. අපි කියනවා වැඩ කළ හැකි වයසේ ඉන්න කට්ටිය කියලා. දැන් ඕගොල්ලෝ O level යන්නේ අවුරුදු කීයෙන්ද? ඔව්. ඕගොල්ලෝ O level යන්නේ අවුරුදු කීයෙන්ද? දැන් අවුරුදු 17ක් 18ක් වෙනවා. O level යන්නේ අවුරුදු කීයෙන්ද? එහෙනම් ඕගොල්ලෝ O level ඉන්නේ අවුරුදු කීයෙන්ද? 16 නේද? 16 නේ. එතකොට සාමාන්‍ය ලංකාවේ අවුරුදු 16 60 වගේ අතර කට්ටිය තමයි වැඩ කරන්න පුළුවන් කට්ටිය කියලා කියන්නේ. මොකද O level වලින් පස්සේ සමහර අය රස්සාවලට යනවනේ. හරි. එතකොට ශ්‍රමිකයෙක් කියලා කියන්නේ මොකක් හරි නිෂ්පාදන කටයුත්තකට ශ්‍රමිකයෙක් කියලා කියන්නේ නිෂ්පාදන කටයුත්තකට මෙන්න මේක යොදවනවා එක්කෝ කායිකව නැත්නම් මානසිකව හරි කායිකව හරි මානසිකව හරි වෙහෙස වෙනවා නම් අන්න ඒකට අපි කියනවා ශ්‍රමය කියලා. ඒකට මිනිස්සෙක් කියන එක නෙමෙයි මේ ශ්‍රමය කියන එකෙන් අදහස් වෙන්නේ. මිනිස්සෙක් කායිකව හරි මානසිකව හරි වෙහෙස වෙනවා නම් අන්නේ වෙහෙස වීමට තමයි අපි ශ්‍රමය කියලා කියන්නේ. ඒ වෙහෙස වීමට තමයි ශ්‍රමය කියලා කියන්නේ. කායිකව හෝ මානසිකව වෙහෙස වීම. කායිකව හෝ මානසිකව වෙහෙස වීම. හරි. ශ්‍රමිකයෙක් නිෂ්පාදන කටයුත්තක් සඳහා කායිකව හෝ මානසිකව වෙහෙස වීමේ අවස්ථාව මානසිකව වෙහෙස වීමට අපි කියනවා ශ්‍රමය. ශ්‍රමය කියන්නේ පැහැදිලිද? පැහැදිලිද? හරි. එතකොට අපි සුට්ටක් බලමු. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ යොදා ගන්නා කායික හා මානසික වෙහෙස ශ්‍රමය ලෙස හඳුන්වනවා. ශ්‍රමය ලෙස හඳුන්වනවා. හරි. ඊට පස්සේ ශ්‍රමයේ ලක්ෂණ සජීවී සාධකයක්. සජීවී කියලා කියන්නේ පණ දිනනවා. චලනය වෙනවා.
වර්ධනයක් තියෙනවා. සජීවී. සංචලනය කරන්න පුළුවන්. දැන් භූමිය සංචලනය කරන්න බැරිනවනේ ශ්‍රමිකව සංචලනය කරන්න පුළුවන්. දැන් අපි ගෙදර ඉඳන් වැඩ කරන්න බෑනේ. අපි වැඩ කරලා යනවා. ඒකෙන් අපි සංචලනය වෙනවා. සමජාතීය නැහැ. ශ්‍රමිකයෝ සමජාතීය නැහැ. පෙනුමෙනුත් එක වගේ නැහැ. වැඩ කිරීම හැකියාවලුත් එක වගේ නැහැ. ආකල්ප අතනුත් එක වගේ නැහැ. හරි. ඊට පස්සේ අධ්‍යාපනය හා පුහුණුව තලන් නෙවෙයි තුලින් අධ්‍යාපනය හා පුහුණුව තුලින් ශ්‍රමයේ ඵලදායීතාවය වර්ධනය කරන්න පුළුවන්. ශ්‍රමිකයෙකුට උගන්වලා පුහුණු කරලා වෙනකට වඩා වැඩිපුර වැඩ කරන විදිහට යාව හදන්න පුළුවන්. දැන් ඔයාට මේ අධ්‍යාපනය දෙන්නේ ඔයා හොඳ ශ්‍රමිකයෙක් කරා. හරි. ඔයා ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ ගියොත් නැත්නම් වෙන ආයතනයක වැඩ ගියොත් ඔයාට ඉස්සෙල්ලාම දෙන්නේ පුහුණුවක්. ඒකෙන් කරන්නේ ඔයාට වැඩිපුර වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන් හැකියාව ලබා දෙන්න. හරි. දැන් අධ්‍යාපනය සහ පුහුණුව දෙන්න බෑනේ ඉඩම් වල. ඉඩම් වල උගන්නන්න බෑනේ. හරිද? ඒගොල්ලන්ට උගන්නලා පුහුණුවක් දීලා මොකක් කරන්න බෑ. ශ්‍රමිකයන්ට තමයි ඒක කරන්න පුළුවන්. හරි. තීරණ ගැනීම හා සංවිධානය වෙන්න පුළුවන් ශ්‍රමිකයන්ට. වෙන කිසිම සාධකයකට ඒක කරන්න බෑනේ. හරි. සංවිධානය වෙන එකට එකතු වෙන්න පුළුවන්. තීරණ ගන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. ඉල්ලීම් දිනා ගන්න පුළුවන්. ශ්‍රමිකයන්. හරි. ශ්‍රමයට කරන ගෙවීම වැටුප. ශ්‍රමිකයන්ට ගෙවන්නේ වැටුපක්. පැහැදිලි? වේතනයක් කියලා කියන සමහර තැන්වල හරි පාරිශ්‍රමිකයක් කියලා කියන්නේ. කොහොම මොකක් කිව්වද ඒ යාර ගන්න ගෙවීම. ඒක ගෙවීම මුදලින් ලැබෙන්නත් පුළුවන්, ද්‍රව්‍යමය දීමන වශයෙන් ලැබෙන්නත් පුළුවන්. හරි. ශ්‍රම සම්පතේ ප්‍රමාණය තීරණය වීම කෙරෙහි බලපාන සාධක. අන්න එතන පුතේ පොඩ්ඩක් වැඩි අවුල් ගිහින් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රමයේ ලක්ෂණ වලින් පස්සේ ඔය අංක 7 තියෙන එක මාතෘකාවක්. හරි. ශ්‍රම සම්පතේ ප්‍රමාණය තීරණය වීම කෙරෙහි බලපාන සාධක. කියන්නේ මාතෘකාවක්. එතන අර අංක 7 8 9 10 කියලා දිගටම බෙදලා තියෙනවා. ඒක පොඩි මුද්‍රණ දෝෂයක්. හරි. ඒක ඒතර අංක 7 කපලා දාන්න. 8 9 10ක් කපලා දාන්න. හරි. 7 කපලා දාලා 7 යටින් හොඳට ඉරක් යන ගන්න පේන මාතෘකාවක් විදියට. හරි. රටක ඉන්න ශ්‍රමිකයෝ ප්‍රමාණය තියෙන එකට සාධක විකයන් කතා කරන්න. 1 2 3 කියලා දාගන්න. ඊගාව කාරණා තුන. ඒ කියන්නේ 8 9 10 කියන කාරණා තුනෙන් තියෙන 1 2 3 කියලා දාගන්න. හරි. අපි සුට්ටක් බලමු. රටක ඉන්න ශ්‍රමිකයෝ ප්‍රමාණය තීරණය කරන සාධක. ශ්‍රම සම්පතේ ප්‍රමාණය තීරණය කරන සාධක. ශ්‍රම සම්පතේ ප්‍රමාණය තීරණය කරන සාධක. ශ්‍රම සම්පතේ ප්‍රමාණය තීරණය කරන සාධක. පළවෙනි එක තියෙනවා ජනගහනයේ ප්‍රමාණය හා වයස් වීම. ජනගහනය කියලා කියන්නේ රටක ඉන්න ජනතාවගේ ප්‍රමාණය. දැන් ලංකාවේ නම් 2.23 ලක්ෂයද 24 ලක්ෂයද ඉන්නවා මිනිස්සු. ජනගහනය වැඩි වෙන්න ශ්‍රමය වැඩි. සහ ඒකේ වයස් ව්‍යුහය. ඒ කියන්නේ මම අර කිව්වේ වැඩ කරන්න පුළුවන් වයසේ ඉන්න සෙට් එක තමයි ශ්‍රමිකයෝ ප්‍රමාණය වෙන්නේ. දැන් අවුරුදු 16ට අඩු කට්ටියයි. ගොඩක් කරලා 60ට වැඩි කට්ටිය අයින් කරනවා. ඒ මැද කට්ටිය තමයි ගන්න යන්නේ. ඒතකොට ජනගහනය ඇතුලේ 16 60 අතර සෙට් එක කොච්චරක් ඉන්නවද කියන එක තමයි වැදගත්. පොඩි අය ඉඳලා වැඩක් නැහැ. ආබාධිත ඉඳලා වැඩක් නැහැ. මානසික රෝග වලින් පිළිලා ඉඳලා වැඩක් නැහැ ශ්‍රමිකයෝ. ඒක ශ්‍රමිකයෝ වුණාම වැඩ කරන්න පුළුවන් අය වෙන්න ඕන. ඒතකොට ජනගහනයේ ප්‍රමාණය ජනගහනය වැඩි වෙන ශ්‍රමය වැඩි වෙනවා. වයස් ව්‍යුහය යනවා ශ්‍රමය වෙනස් වෙන්න පුළුවන්. හරි. එක එක රටවල වයස් ව්‍යුහයේ වෙනස්කම් දකින්න පුළුවන්. දැන් ලංකාවේ නම් ළමා ජනගහනයට සාපේක්ෂව වයස්ගත ජනගහනයේ වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ලංකාවේ සෞඛ්‍ය පහසුකම් වල තත්ත්වය ටිකක් උසස් හින්දා සහ නොමිලේ දෙන සෞඛ්‍ය පහසුකම් හින්දා ලංකාවේ වයස්ගත ජනගහනයේ ඉහළ යාමක් දකින්න පුළුවන්. හරි. ළමා ජනගහනයට සාපේක්ෂව. ඒක ලංකාවේ ඉස්සරහා කාලයේදී ලොකු ගැටලුවක් වෙයි කියලා කතා කරනවා. හරි. ඒ කියන්නේ ලංකාවේ වයස්ගත ජනගහනයේ ඉහළ යාම හරි. ඒක ලංකාවේ ආර්ථිකයට ලොකු ආර්ථික පැත්තෙන් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක සදාචාරාත්මක පැත්තක් තියෙනවා වෙනම හොඳේ. හරි. සදාචාර පැත්තක් වෙනම තියෙන. ඒ කියන්නේ වයස්ගත කට්ටිය වෙන්නවා කියලා ඒගොල්ලන් අයින් කරන්න බැහැනේ. හැබැයි ආර්ථික වශයෙන් ගත්තොත් ඒගොල්ලෝ නඩත්තු වන ආණ්ඩුවට විශාල වියදමක් දරන්න වෙනවා. සහ ඒගොල්ලන්ගේ පවුල් වලට විශාල වියදමක් දරන්න වෙනවා. හැබැයි අපි ඒගොල්ලෝ බලාගත යුතුයි. සදාචාරය පැත්තෙන් හිතුවොත් ආර්ථිකයේ පැත්තෙන් හිතුවොත් වයස්ගත කට්ටිය වැඩි වෙන එක එච්චර හොඳ නෑ රටවල. හරි. මොකද ඒගොල්ලන්ගේ නිෂ්පාදනයේ ආර්ථිකයට එන්නේ නැති හින්දා. සදාචාරයයි
ආර්ථිකය පටලව ගන්න එපා. හොඳේ? හරි. නැත්නම් ඔයා මට බණේ ඊට පස්සේ මානසර් කෙනෙක් නෙමෙයි නේ වයස්ගත කට්ටිය මරලා දාන්න දෙන්නේ. ඒක සදාචාර පැත්තනේ. ආගමික පැත්තනේ. හරි. මං කියන්නේ ආර්ථිකය පැත්තේ. හරි. නැත්නම් අපි වයස්ගතයි බලා ගන්න එක අනිවාර්යයෙන්ම. හරි. ජනසංඛ්‍යාවේ සෞඛ්‍ය තත්ත්වය. දැන් ලෙඩ වෙච්ච කට්ටිය නම් වැඩිපුර ඉන්නේ. ආබාධිත වෙච්ච කට්ටිය නම් වැඩිපුර ඉන්නේ. එතකොට රටේ ශ්‍රම සම්පත අඩු වෙනවා. හරි. 16 64 කට්ටිය ලෙඩ වෙලා නම් ගොඩක්. වැඩක් කරගන්න බැරි නම් සෞඛ්‍ය තත්ත්වය හොඳ නැත්නම් ශ්‍රම සම්පත වර්ධනය වෙන්නේ නැහැ. ශ්‍රම සම්පත වැඩි වෙන්නේ නැහැ. ජනසංඛ්‍යාවේ අධ්‍යාපන මට්ටම හා නිපුණතාව. ඉගෙනගත්ත නිපුණතාවයක් තියෙන දක්ෂතාවයක් තියෙන මිනිස්සු නම් ඉන්නේ. අන්න ශ්‍රම සම්පත හොඳයි. ශ්‍රම සම්පත වැඩි වෙනවා. ඉගෙනගත්ත නැති කට්ටිය නම් ඉන්නේ. පුහුණුවක් ලැබුණ නැති කට්ටිය නම් ඉන්නේ. මේ ශ්‍රමයෙන් වැඩක් නැහැ ඉච්චර රටක. හරි. එහෙනම් ශ්‍රමයේ ලක්ෂණ 4ක් විතර බලා ගන්න. ශ්‍රම සම්පත තීරණය කරන සාධක 3යි විදිහේ මේ තුනම බලා ගන්න වෙනවා ඈ. ඊට පස්සේ දැන් අපි මේ දක්වා කරමු ටිකෙන් පොඩ්ඩක් කෙටි ප්‍රශ්න දෙක තුනක් කරලා බලමු. පුළුවන්ද කියලා. හරි. ඔයාලා මම මේ කියන ටිකට අටක් ගාලා මාක් කරගන්න. මේ කියන ටික. ඔයාලා මම තව ටික උත්තරයක් දුන්නානේ පාස් පේපර් තියෙන එක. පාස් පේපර් වල තව රචනා ප්‍රශ්න තියෙන එකක් දුන්නානේ. මේ ටියුට් එකට යන්න. ඒකේ පළවෙනි පිටුවේ හරි දෙවෙනි ප්‍රශ්නේ. ටක් ගාලා මම මාක් කරගන්න. ඊට පස්සේ උත්තර ටික ලකුණු කරන්න. 2005 එකේ දෙවෙනි ප්‍රශ්නේ. හරිනේ. ඊළඟට තුන්වෙනි පිටුවේ 1. තුන්වෙනි පිටුවේ 1. මාක් කර ගන්නක් ගාලා තුන්වෙනි පිටුවේ 1. ඊට පස්සේ 7 වෙනි පිටුවේ 2 3 4 5 7 වෙනි පිටුවේ 2 3 4 5 හරිද 7 වෙනි පිටුවේ 2 3 4 5 ප්‍රශ්න 4ක් තියෙනවා එතන ඈ හරි 9 වෙනි පිටුවේ 4 5 9 වෙනි පිටුවේ 4 5 10 වෙනි පිටුවේ 1 2013 1 තියෙනවනේ 2014 ඒ පිටුවේ තියෙනවා 2014 1 10 පිටුවේ උඩම තියෙන එකයි පහළම තියෙන එකයි අංක 1 කියලා දාලා දෙන්න. ඊට පස්සේ 12 පිටුවේ 1 12 1 උඩම තියෙන එක. පහළව පිටුවේ 1 15 පිටුවේ 1 16 පිටුවේ තියෙනවා 2018 1 2 17 පිටුවේ 1 පුළුවන් 17 පිටුවේ 1 පුළුවන් හරිද 17 පිටුවේ 1 පුළුවන් හරි ටක් ගාලා ඔය ටික කරන්න විනාඩි 10ක් දෙන්න විනාඩි 10ක් දෙන්න ටක් ගාලා ඔය ටික කරන්න හරි කවුද අර ටියුට් එක නැහැ කිව්ව පුතා කවුද ටියුට් එක නැහැ කිව්ව පුතා කවුද කෝ යා කාවින්දු right අනිත් අය වැඩේ කරන්න
මම පොඩ්ඩක් දැන් මේ මීටින් එකෙන් ලෙෆ්ට් වෙනවා. කවිඳු ඔයා විතරක් ආපහු ලොග් වෙන්න. හරි. කට්ටියට මම මීටින් එන්ඩ් කරනවා. ඊපස්සේ ආයෙ දාන්නම්. කට්ටිය ලොග් වෙන්න. කවිඳු ඔයා විතරක් ආපහු ලොග් වෙන්න. ඊගා කොටස බලමු. හරි. ඊගා කොටසේ බලමු. ටියුට් එකට යමු. අපිට කතා කරන්න පුළුවන් ප්‍රාග්ධනය ගැන. මේක ප්‍රාග්ධනය ගැන කතා කරන්න පුළුවන්. හරි. ප්‍රාග්ධනය මම ඔයාලට කිව්වා නිෂ්පාදන කටයුතු වලට පාවිච්චි කරන සම්පත් තමයි නිෂ්පාදන සම්පත් කියලා. එතකොට නිෂ්පාදන කටයුතු වලට පාවිච්චි කරන්න නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න මෙන්න මෙහෙම ඒවා තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. මිනිසා විසින් නිර්මාණය කරපු ඒවා. මිනිසා විසින් නිර්මාණය කරපු ඒවා තමයි කියන්නේ ප්‍රාග්ධනය කියලා. නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන් පාවිච්චි කරන්න යොදව ගන්න මිනිස්සු විසින් හදාගෙන තියෙන දේවල්. ස්වභාව ධර්මයෙන් දීපේවා නෙවෙයි මිනිස්සු හදාගෙන තියෙන දේවල්. නිෂ්පාදන කටයුත්තකදී පාවිච්චි කරන්න මිනිස්සු විසින් හදාගෙන තියෙන්නේ මොනවද? ඔව්. නිෂ්පාදන කටයුත්තකදී පාවිච්චි කරන්න මිනිස්සු විසින් නිර්මාණය කරගෙන තියෙන ඒවා මොනවද? ඔයාලට බැරි උදාහරණ කිහිපයක් කියන්න. ඔව්. यंत्र यंत्र सूत्र कोडनेगिली मार्ग वराय गुवंतोटुपल ඔය ඔක්කොම මිනිසා විසින් නිර්මාණය කරගෙන තියෙන දේවල්. මොකටද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා. එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුත්තකදී භාවිතා කිරීම සඳහා මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද සියලුම දේ අපිට ප්‍රාග්ධනයේ හැටියට සලකන්න පුළුවන්. මතක තියාගන්න ප්‍රාග්ධනය කියන්නේ ස්වභාව ධර්මයේ නිර්මාණයක් නොවන බව. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියදී මිනිසා විසින් නිර්මාණය කරන ලද ආධාරක ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. විදසුන් කම්හල් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ වරාය මහා මාර්ග ඇලවේලි ගුවන්තොටුපළවල්. හරි. ඔයට අමතරව තොගත් ගන්න පුළුවන්. හරි. අමුද්‍රව්‍ය තොග හෝ අර්ධනිමි ද්‍රව්‍ය හෝ නිමි ද්‍රව්‍ය තොගත් ගන්න පුළුවන්. ප්‍රාග්ධනයේ විශේෂ ලක්ෂණ. මිනිසාගේ නිර්මාණය. මිනිස්සු තමයි හදාගෙන තියෙන්නේ. කවුරුත් හදලා දීපු එකක් නෙවෙයි. ප්‍රාග්ධනයේ මූර්ත සංකල්පය කියන්නේ මේ තොග සංකල්ප. මූර්ත කියලා කියන්නේ ප්‍රමාණාත්මකයි කියන්නේ. ද්‍රව්‍යාත්මකයි කියන්නේ. තොග සංකල්පයක් කියලා කියන්නේ කාලයත් එක්ක වැඩි වෙනවා කියන එක. දැන් රටක හැදෙන ගොඩනැගිලි ප්‍රමාණය කාලයත් එක්ක වැඩි වෙනවා. පාරවල් ප්‍රමාණය කාලයත් එක්ක වැඩි වෙනවා. මහා මාර්ග ප්‍රමාණය, වරායවල් ප්‍රමාණය කාලයත් එක්ක වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. තොග සංකල්පයක් කියන්නේ කාලානුරූපීව වර්ධනය වෙනවා කියන එක. පැහැදිලි? තොග සංකල්පයක් කියලා කියන්නේ කාලානුරූපීව වර්ධනය වෙනවා. කාලයත් සමග වර්ධනය වෙනවා කියන අදහස. හරි? ඵලදායීතාවයකින් යුක්ත අර ඉදන් වගේම නිෂ්පාදනයක් බිහි කිරීමේ හැකියාවක් තියෙනවා. ගොඩනැගිල්ලක් ගත්තත් යන්ත්‍රයක් ගත්තත් නේ වරායක් ගත්තත් මොකක් ගත්තත් නිෂ්පාදනයක් බිහි කරන්න හැකියාවක් තියෙනවා ඒකොල්ලන්. ඒකයි ඵලදායීතාවයක් කියන්නේ. ඒ යන්ත්‍රයක් ගත්තොත් ඒකට හදන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ෆොටෝකෝපි මැෂින් එකක් ගත්තොත් ගහන්න පුළුවන් ෆොටෝකෝපි ප්‍රමාණයක් තියෙනවා. බ්ලොගර් මැෂින් එකක් ගත්තොත් බ්ලොගර් ගහන්න පුළුවන් ප්‍රමාණයක්. ඒක තමයි ඵලදායීතාවය කියලා කියන්නේ. හරි. ආයය පාවිච්චි කරන්න පුළුවන්. නිෂ්පාදනය සඳහා නැවත නැවත භාවිතා කළ හැකි එක්වරක් භාවිතා කිරීමෙන් නැති වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. හරි. නැවත නැවත භාවිතා කළ හැකි. ඊට පස්සේ සේවීමට ලක් වෙනවා. මේවා පාවිච්චි කරද්දී ගෙවෙනවා, කැඩෙනවා, බිඳෙනවා. හරි. ඒක තමයි ෂේ වෙනවා කියලා කියන්නේ. ඒව නැවත හදන්න පුළුවන්. හරි.
හැබැයි භාවිතා කරද්දී ෂේ වෙනවා. යන්ත්‍ර ගෙවෙනවා නේ. වාහන නම් ගෙවෙනවා, ටයර් ගෙවෙනවා. ගොඩනැගිලි ෂේ වෙනවානේ. හැරෙනවා, බිත්ති හීරෙනවා නේ. හරි එම් වෙනවනේ. හරි. ප්‍රාග්ධනයේ ප්‍රතිලාභයේ පොලිය. ඒ කියන්නේ බැංකුවේ දැම්මම හම්බෙන පොලිය විතරක් කතාවක් නෙමෙයි. ඕනෑම ප්‍රාග්ධන වත්කමක් නිෂ්පාදන කටයුත්තකට යෙදෙව්වහම ඒකෙන් ලැබෙන ආදායමට අපි පොදුවේ පොලිය කියන වචනේ පාවිච්චි කරනවා. ඒක මතක තියාගන්න බැංකුවේ සල්ලි දැම්මම ලැබෙන පොලිය කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. ඕනෑම ප්‍රාග්ධන වත්කමක් නිෂ්පාදන කටයුත්තකට යෙදෙව්වහම ඒකෙන් අපට යම් ආදායමක් උත්පාදනය වෙනවා නම් අපි ඒකට පොලිය කියන වචනේ ව්‍යවහාර කරනවා මෙතන. බැංකුවෙන් ලැබෙන තැන්පතු පොලිය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒක හොඳට ඔළුවට දාගන්න. හරි? හරි. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප ගැන කතා කරන්න. ඒ කියන්නේ ප්‍රාග්ධනය කියන එකේ එක එක ස්වරූප තියෙනවා. එක එක ස්වරූප තියෙනවා ප්‍රාග්ධන. හරි. ස්ථාවර ප්‍රාග්ධන. මේ මහා ලොකු ඇදගත්කමක් නෑ මේ ඔය ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප ටික. හැබැයි පොඩි අවබෝධයක් තියෙනවා. කටපාඩම් කිරීම අත්‍යවශ්‍යත් නැහැ. හැබැයි පොඩි අවබෝධයක් තියෙනවා. ස්ථාවර ප්‍රාග්ධනයේ මූර්ත ප්‍රාග්ධනය නැත්නම් භෞතික ප්‍රාග්ධනය කියලා කියනවා. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අඛණ්ඩව යෙදවිය හැකි. දිගටම පාවිච්චි කරන්න පුළුවන්. කල්පවදින ප්‍රාග්ධන වත්කම් තමයි මේ. කර්මාන්ත ශාලා යන්ත්‍රෝපකරණ ගබඩා වගේ දේවල්. අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් නැවත නැවත. ස්ථාවර ප්‍රාග්ධනයේ භාවිතයට ගන්න කාලය මුළුල්ලේම කිසියම් ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුවන්ට දෙන්න. ඒ කියන්නේ ස්ථාවර ප්‍රාග්ධනයේ අයිතිකාරයට ඒ ස්ථාවර ප්‍රාග්ධනයේ තියෙන තාක්කල් ප්‍රතිලාභ නැත්නම් ආදායම් උත්පාදනය කරලා දෙන්න හැකියාව තියෙනවා. කාරක ප්‍රාග්ධනය නැත්නම් සංසරණ ප්‍රාග්ධනය කියලා කියනවා. නැත්නම් තොග කියනවා. නැත්නම් පරිලේඛන කියලා කියනවා. ඔය ඔක්කොම කියන්නේ හරි කාරක ප්‍රාග්ධනය ගැන සංසරණ ප්‍රාග්ධනය ගැන නැත්නම් තොග ගැන. ව්‍යාපාරයක තියෙන්න පුළුවන් තොග වර්ග කීයද? අපි ඉගෙන ගන්නවා. නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරන්න පුළුවන් තොග වර්ග කීයක් තියෙනවද? ඔව් ව්‍යාපාර ආයතනයක තොග මොනවද තියෙන්නේ? ඔව් තොග වර්ග 3යි. අමුද්‍රව්‍ය තියෙනවා. කියන්නේ කිසිම වෙනස්කමක් කරලා නැති දේවල්. අර්ධ නිමි තියෙනවා, බාහිර වෙනස් කරපේව තියෙනවා. නිමි ද්‍රව්‍ය තියෙනවා. හරි. එතකොට සමහර ව්‍යාපාර වලට අමුද්‍රව්‍ය, අර්ධ නිමි ද්‍රව්‍ය, නිමි ද්‍රව්‍ය කියන තුනම පාවිච්චි කරනවා. බාහිර නිෂ්පාදන කටයුතු වලදී. හරි. එකක් විතරක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න ලබන අමුද්‍රව්‍ය තොග, අර්ධ නිමි ද්‍රව්‍ය තොග සහ නිෂ්පාදනයේ වෙමින් පවතින භාණ්ඩ හා බෙදා හැරීමට සෝදාන නිමි භාණ්ඩ සංසරණ ප්‍රාග්ධන ලෙස හඳුන්වනවා. ඒතර අමුද්‍රව්‍ය විතරක්ම නෙමෙයි නිෂ්පාදනයට ගන්නෙ. එක ව්‍යාපාරයක නිමි ද්‍රව්‍යයක් තව ව්‍යාපාරයක අමුද්‍රව්‍යයක් බවට පත් වෙන්න පුළුවන්. දැන් සිමෙන්ති කම්මහලක නිමි ද්‍රව්‍ය තමයි සිමෙන්ති කොටේ. ඒතර බ්ලොක් ගල් වැඩ කරනකොට ඒක අමුද්‍රව්‍යයක් වෙනවා. පැහැදිලිද? බ්ලොක් ගල් කියන එක බ්ලොක් ගල් වැඩපලේ නිමි ද්‍රව්‍ය. හැබැයි ඉදිකිරීම සමාගමකට බ්ලොක් ගල් කියලා කියන්නේ නිමි ද්‍රව්‍යයක් නෙමෙයි මොකක්ද? අමුද්‍රව්‍යයක්. පැහැදිලිද? එතකොට එහෙම තමයි ඔබ යන්නේ. හරි. නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව කරගෙන යාමට රටක ඉදිරි නිෂ්පාදන සැලසුම් සකස් කර ගැනීමට කාරක ප්‍රාග්ධනය නැත්නම් තොග කියන එක ඉතාම වැදගත්. තොග කිව්වම ඔය සීනි පිටි ඒ වගේ දේවල් නෙමෙයි සියල්ල. ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු වලට පාවිච්චි කරන අමුද්‍රව්‍ය, අර්ධ නිමි ද්‍රව්‍ය කියන තුනම ඕනම ආකාරයක ඒවා අපිට තොග හැටියට සලකන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා ආර්ථික පොදුකාර ප්‍රාග්ධනය සහ සමාජ පොදුකාර ප්‍රාග්ධනය. සමහර වෙලාවට ඔක වෙනස අහන්නත් පුළුවන් ප්‍රශ්නයක් විදිහට. බලන්න ආර්ථිකයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය පහසු කරවන නිෂ්පාදනය සහ ඒ හදන නිෂ්පාදන ටික බෙදා හරින හදාගෙන තියෙන දේවල් මිනිස්සු විසින්. හරි. ඒතර වරාය, ගුවන් තොටුපළ, විදුලි බල පද්ධතිය. දැන් වරාය ගුවන් තොටුපළ තියෙන බෙදා හැරීම කටයුතු වලටනේ. විදුලි බල පද්ධතිය නිෂ්පාදන කටයුතු සඳහා පාවිච්චි කරනවා. වාරි මාර්ග නිෂ්පාදන කටයුතු වලට. ජල සම්පාදන ක්‍රම සහ මහා මාර්ග. ජල සම්පාදන ක්‍රම නිෂ්පාදන කටයුතු වල මහා මාර්ග බෙදා හැරීම කටයුතු වල. එතකොට ආර්ථික කටයුතු වලට ආර්ථික කටයුතු වලින් නිෂ්පාදනය සහ බෙදා හැරීම කියන කටයුතු සඳහා පාවිච්චි කරන මිනිස්සු විසින් හදාගෙන තියෙන දේවල් මේවා එකක්වත් ඉබේ හැදිච්ච ඒවා නෙවෙයි. සමාජ පොදුකාර ප්‍රාග්ධනය කියලා කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයන් සපුරාලීමට යොදා ගන්න ලබන සේවාවන් සම්පාදනය කරන ප්‍රාග්ධන භාණ්ඩ. අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. කියන්නේ පරිභෝජනය කරගන්න. පරිභෝජනය තෘප්තිමත් කරගන්න. නිෂ්පාදනය හෝ බෙදා හැරීමට උදව් කරන්න නෙවෙයි.
පරිභෝජනය කළා මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කරවන්න හදලා තියෙන දේවල්. හරි. අධ්‍යාපන ශාස්ත්‍රයේ පාසල් ගොඩනැගිලි නේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ රෝහල් ගොඩනැගිලි. ශල්‍යාගාර වෛද්‍ය පරීක්ෂණාගාර මෙන්ම කුණු කසල ඉවත් කිරීමේ නල පද්ධති පානීය ජල සම්පාදන පද්ධති මේ අරගෙන ගන්න ප්‍රධාන සමාජ සුබ සමිති. මේවෙන් සමාජ සුබ සාධනයක් කරන්නේ. මිනිසුන්ගේ සුබ සාධනය දියුණු කරන්නේ. හරි පැහැදිලි. හරි. ඒතර ආර්ථික පොදුකාර ප්‍රාග්ධනයේ සමාජ පොදුකාර ප්‍රාග්ධනයේ වෙනස අහන්න පුළුවන්. කෙටි ප්‍රශ්නවල පහත ඒවායින් ආර්ථික පොදුකාර ප්‍රාග්ධනයට අයිති වෙන්නේ නැත්නම් මොකද්ද හෝ අයිති වෙන්නේ මොකද්ද කියලා අහන්න පුළුවන්. සමාජ පොදුකාර ප්‍රාග්ධනයට අයිති වෙන්නේ නැත්නම් මොනවද අයිති වෙන්නේ මොනවද කියලා උදාහරණ වලින් දාලා කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට පස්සේ දිනස් හොඳ මාතෘකාවක් මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය ඒ කියන්නේ මිනිස්සු මානව ප්‍රාග්ධනය සියලුම මිනිස්සු නෙවෙයි. මේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සෙක් මානව ප්‍රාග්ධනයේ බවට පත් වෙන නම් මේ මිනිස්යාට අපි ලබා දෙන්න ඕනේ අධ්‍යාපනය සහ පුහුණු. එතකොට මෙයාගේ තුල තියෙන්න ඕනේ හොඳ ආකල්ප වැඩ කරන්න නිපුණතා. එතකොට අධ්‍යාපනය සහ පුහුණු කිරීම තුලින් ආකල්ප සහ නිපුණතා වලින් සමන්විත ශ්‍රමිකයෙක් හැදුනොත් අන්නේ ශ්‍රමිකයාට අපි කියනවා මානව ප්‍රාග්ධනය කියලා. හැම මිනිස්සයම මානව ප්‍රාග්ධනයට ගන්න බෑ. හරි. ඉගෙන ගත්ත වැඩක් කරන්න පුළුවන් කියන දේක් තේරුම් ගන්න පුළුවන්. පොදු සංනිවේදන කුසලතාවයක් තියෙන මිනිස්සෙකුට අපේ මානව ප්‍රාග්ධනය කියලා කියන්න පුළුවන්. හරි. ශ්‍රමිකයන් වෘත්තියක් තුළ වඩාත් ඵලදායී වීමට උදව් වන්නා වෘත්තිය කියන රැකියාව. අධ්‍යාපනය පුහුණුව පර්යේෂණ අධ්‍යක්ීම් හා සෞඛ්‍ය තත්ත්වය යන මේවායින් සැදුම්ලත් ශ්‍රමයේ නිපුණතාවයේ මානව ප්‍රාග්ධනය සැඳින්නේ. රස්සාවක් කරන්න හොඳ පුහුණුවක් අධ්‍යාපනයක් දීපු හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙන අධ්‍යක්ීම් තියෙන නිපුණතාව වලින් සමන්විත ශ්‍රමිකයෙක් තමයි මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ. මානව ප්‍රාග්ධනයේ මගින් ශ්‍රමිකයාගේ ඵලදායීතාවය වැඩි වෙනවා. අධ්‍යාපනය දුන්නාම, පුහුණුව දුන්නාම, ආකල්ප හැදුවාම, සෞඛ්‍ය තත්ත්වය දියුණු කරාම මිනිස්සෙගේ ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ ශ්‍රමිකයන්ගේ ඵලදායීතාවය වැඩි වෙනකොට නිෂ්පාදනයේ ප්‍රමාණය මෙන්ම ගුණාත්මක භාවය දිනලා ගන්න පුළුවන්. හොඳ දක්ෂ ඉගෙනගත්ත නිපුණතා වලින් සම්පූර්ණ මිනිස්සු නම් වැඩ කරන්නේ. ඒගොල්ලෝ වැඩිපුර වැඩ ප්‍රමාණයක් කරනවා වගේම කරන වැඩේ හොඳට කරනවා. ක්වොලිටියට කරනවා. පැහැදිලි? හරි. ඊළඟට වැඩි දියුණු කළ ශ්‍රමය වූ මානව ප්‍රාග්ධන නිදසුන් වන්නේ සැලසුම් ශිල්පී ප්ලෑනින් කරන අය විශ්වවිද්‍යාල ආචාර්යවරු හොඳට උගන්වලා ඒගොල්ලෝ පුහුණු කරලා අරගෙන තියෙනවා. පුහුණු ගුරුවරු විශේෂඥ වෛද්‍යවරු වගේ ඒ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් නිපුණතාවයක් තියෙන හොඳ පුහුණුවක් තියෙන කට්ටිය තමයි මානව ප්‍රාග්ධනයේ හැටියට අපි සලකන්නේ. මානව ප්‍රාග්ධනයේ අපි සලකන්නේ. පැහැදිලි? හරි. ඊට පස්සේ තව මාතෘකාවක් තියෙනවා ස්වභාවික ප්‍රාග්ධනය කියලා. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන දේවල්. ස්වභාවික ප්‍රාග්ධනය. ස්වභාවික ප්‍රාග්ධන. බලන්න. ස්වභාවික සම්පත් වල තමයි මේ ස්වභාවික ප්‍රාග්ධනය කියලා කියන්නේ. ස්වභාවික ප්‍රාග්ධනය කියලා කියන්නේ ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත් කියන ඒවා අපිට නිකන් හම්බ වෙන්නේ නැහැ. හරි. ස්වභාවික සම්පත් කියන ඒවා ලැබෙන්නේ හරි. පොඩ්ඩක් හරි. පැහැදිලි? එහෙනම් ස්වභාවික ප්‍රාග්ධනය කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන දේවල්. ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන දේවල්. හරිද? බලන්න.
ආර්ථිකයක පවත්නා ස්වභාවික සම්පත් හැම රටකටම ස්වභාවික සම්පත් අඩු වැඩි වශයෙන් තියෙනවා. ස්වභාවික සම්පත් වල නිදසුන් ලෙස භූමිය, ගංගා, ඇලදොල, khනිජ වැනි සම්පත් දැක්විය හැකියි. ඊට පස්සේ තියෙනවා සමාජ ප්‍රාග්ධනය. හරි. ඒක ටිකක් වෙනස් කතාවක්. හරි. සමාජ ප්‍රාග්ධනය කියලා කියන්නේ පුද්ගල කණ්ඩායමක් එකට එකතු වුණාට පස්සේ බිහි වෙන කණ්ඩායම් ශක්තිය. තනි තනියෙන් ඉන්නකොට නැහැ ඒක. මිනිස්සු තනි තනියෙන් ඉන්නකොට කණ්ඩායම් ශක්තියක් නැහැ. හැබැයි පුද්ගල කණ්ඩායමක් එකට ඉන්නකොට ඒගොල්ලෝ අර අවබෝධයෙන් එකිනෙකා ගැන අවබෝධයෙන් ඉන්නකොට ඒගොල්ලන්ට තියෙනවා ඇති වෙන කණ්ඩායම් ශක්තිය. හරි. සමාජ අන්තර් සම්බන්ධතා ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වර්ධනය කරන ආයතන ප්‍රතිමාන කියලා කියන්නේ යම් යම් දේවල් සම්බන්ධයෙන් මිනුම් කරන්න තියෙන හොඳ නිර්ණායක සාරධර්ම සමිති සමාජිකත්වයන් සහ සම්බන්ධතා ජාලයන් සමාජ ප්‍රාග්ධනය වශයෙන් හැඳින්වෙනවා. ඔක ටිකක් බර වචනයක් නේ. හරි. සමාජ ප්‍රාග්ධනය කියන උතන උඩින් ඔය ඉතරයක් දාලා මෙන්න මෙහෙම ලියා ගන්න. සමාජ ප්‍රාග්ධනය කියන එකට සරල නිර්වචනයක් මෙහෙම ලියා ගන්න. පුද්ගල කණ්ඩායමක් සරල නිර්වචනයක්. පුද්ගල කණ්ඩායමක් එකට කටයුතු කිරීමේදී පුද්ගල කණ්ඩායමක් එකට කටයුතු කිරීමේදී පුද්ගල කණ්ඩායමක් එකට කටයුතු කිරීමේදී බිහිවන කණ්ඩායම් ශක්තිය සමාජ ප්‍රාග්ධනයයි. පැහැදිලිද? හරි. ඒක පොඩ්ඩක් එහෙම මතක තියාගන්නකො. හරි. ඊට පස්සේ තව මාතෘකාවක් තියෙනවා. මේ මුදල් ඔක වාක්‍ය වලත් අහලා තියෙනවා. ඇයි මුදල් ප්‍රාග්ධනය කියන්නේ නැත්තේ කියලා. දැන් අපි ප්‍රාග්ධනය නිර්වචනය කළේ කොහොමද? භාණ්ඩ හා සේවා හදන්න මිනිස්සු විසින් හදාගෙන තියෙන දේවල්. උපකාර කරන දෙයක් හැටියට. දැන් මුදල් හදාගෙන තියෙන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු වෙනුවෙන් නෙවෙයි. මිනිස්සු මුදල් හදලා තියෙන්නේ මොකටද? ඔව් ඔයා ඔක BSL ඉගෙන ගන්නවා ඈ. මිනිස්සු මුදල් කියන එක බිහි කරගෙන තියෙන්නේ මොකටද? භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුත්තකට පාවිච්චි කරන්නද නැත්නම් වෙන වැඩකට? මිනිස්සු මුදල් බිහි කරගෙන තියෙන්නේ මොකටද? හුවමාරු කටයුතු සඳහා. අන්න හරි. ඒතර හුවමාරු කටයුත්තකට පාවිච්චි කරන එක ඍජුව භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒතර මුදල් පාවිච්චි කරලා අපිට මෙහෙම කරන්න පුළුවන්. මුදල් පාවිච්චි කරලා ප්‍රාග්ධන භාණ්ඩයක් හදලා නිෂ්පාදන කටයුත්තකට පාවිච්චි කරන්න පුළුවන්. මුදල් කෙලින්ම නිෂ්පාදන කටයුත්තකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකකින්ද තමයි අපි මුදල් ප්‍රාග්ධනය හැටියට සලකන්නේ නැත්තේ. ප්‍රාග්ධනය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ඍජුවම දායක වෙන මිනිස්සු හදාගත්ත එක. දැන් මුදල් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ. වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙන්නේ. ඒ හින්දා අපිට මුදල් ප්‍රාග්ධනය හැටියට සලකන්න බෑ. මුදල් කියලා කියන්නේ හුවමාරු වත්කම. ඒතර ඒ හුවමාරු වත්කම පාවිච්චි කරලා ප්‍රාග්ධන වත්කම් බිහි කරන්න පුළුවන්. හැබැයි ඍජුවම භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කිරීමේ හැකියාවක් නිෂ්පාදනයේ මේ මුදල් වලට නැහැ. හරි බලන්න. ප්‍රාග්ධනය යන නිෂ්පාදන ක්‍රියාවලියට ආධාර ලෙස යොදා ගන්නා මූර්ත වත්කම්. ඊළඟ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් නේ. මුදල් යොදාගෙන නිෂ්පාදන ක්‍රියාවලට අවශ්‍ය මූර්ත වත්කම් අත්පත් කරගත හැකි වුවද මුදල් යොදාගෙන ප්‍රාග්ධනය හදන්න පුළුවන් වුණාට මුදල් නිෂ්පාදන ක්‍රියාවලියේදී මූර්ත වත්කමක් වශයෙන් පාවිච්චි කරන්න බෑ. මුදල් යෙදවුමක් විදිහට දාන්න බෑ. මේ නිසා මුදල් ආර්ථික විද්‍යාවේදී ප්‍රාග්ධනය යටතට ගන්නේ නැහැ. හරි. මුදල් හුවමාර මාධ්‍යයක් හැටියට තමයි කටයුතු කරන්නේ සලකන්නේ. හරි. පැහැදිලි තේරුණාද? හරි.
ඊට පස්සේ අපිට තියෙන්නේ ව්‍යවසායකත්වයේ කියන මාතෘකාව සහ ඵලදායීතාවය කියන මාතෘකාව ටික කතා කරන්නේ. ඉතින් එහාට තව දිගටම ඇදලා යනවා. හරි. එතකොට අපි අද ටිකක් ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය සහ ඊට කලින් තිබ්බ මාතෘකා කීපයක් කතා කරා. හරි. පාස් පේපර් කීපයකුත් කරා. හරි. අපිට තව කරන්න පුළුවන් පාස් පේපර් තියෙනවා. හරි. මම බලලා දාන්නම් ගෲප් එකට මෙන්න මේ ප්‍රශ්න ටික කරන්න කියලා. හරි. රචනා ප්‍රශ්නත් කරන්න පුළුවන් ඒවා තියෙයි. අපි රචනා ප්‍රශ්නත් කරන්න පුළුවන් ඒවාදී අපි මේ පාඩම අතරතුරේ කරන්නේ MCQ විතරයි. හරි. පාඩම කරගෙන යන මැදින් අපි නවත්තලා කරන්නේ MCQ ටික විතරයි. රචනා ප්‍රශ්න ටික සම්පූර්ණයෙන් අපි කරන්නේ පාඩම අවසානයේ හේතුව මේ අර රචනා ප්‍රශ්නෙක පුතේ සම්පූර්ණ පාඩමෙන්මනේ ප්‍රශ්නේ එන්නේ. ඒකවල අර එක කොටස කරන්න ගියාම පැටලී සහගතයි. MCQ එහෙම නෑනේ. මාතෘකාවට අදාළ වෙන MCQ එතකොට කරන්න පුළුවන්. ඒක රචනා ප්‍රශ්න ටික අපි කරන්නේ වෙනම. يعني පාඩම අවසානයේ තමයි රචනා ප්‍රශ්න ටික කතා කරන්නේ. MCQ අතරමැදින් කතා කරගෙන යනවා. හරි. ඒතකොට රචනා ප්‍රශ්න ටික අපි අවසානයේ කරමු. දැන් මේක කරන්න කලබල වෙන්න එපා. මම කරන්න ඕනේ දවස් ටික කියන්නම්. එතකොට කරමු. හරි. එතකොට නැත්තම් ඉඩදී තියෙන කරන්න වෙන්නේ. හරි. අපි දැන් 2005 ගන්නවා. අපිට දැන් පළවෙනි කොටස කරන්න පුළුවන්. ඒතර පළවෙනි කොටස කරාට පස්සේ රිසල්ට් කරන ආ ඉඩ තියන්නේ මේක කරදරයි. එහෙනම් අපි MCQ ටික ඉස්සෙල්ලා කරගෙන ගිහිල්ලා පාඩම ඉවර වෙද්දි රචනා ප්‍රශ්න ටික එක දවසකින් වෙනම කතා කරලා ඉවර කරලා දාන්න. පැහැදිලි? හරි. එහෙනම් අද අපි ඔය ටික තමයි කතා කරේ. අද බොහෝ දුරට හවස පාඩම් කරන වෙලාවේ මම අර බදු සහන ආධාර උපරිම මිල අවුල් මිල ටික තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. හරි. ඒක ඔයාලගේ අයියලා කලේ කට්ටිය එකට අරගෙන මම කරන්නේ. එතකොට එකට ඉන්නකොට සංවරශීලීව හැසිරෙන්න ඕනි. අනවශ්‍ය විදිහට හැසිරෙන්න බෑ. හරි. දන්නවනේ. කණ්ඩායම් දෙකක් එකට දැම්මම අවුල් කරගන්න බෑ. හොඳේ. අයියලා කලකට මම ඒක කියලා දෙන්නේ. ඒතර ළමයි ටිකක් වැඩි වෙනවා. හැබැයි හැමෝම සාමූහිකව ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. මගේ පන්ති ළමයි හැටියට. හරි. මගේ පන්ති ළමයි එහෙම නරක නෑ කවුරුත්. හරි. එහෙම නරක වැඩ කරන නෑ කවුරුත් නෑ. එන්නේ පිළිවෙලට ඉන්න ඕනේ. එහෙම එකට දැම්මොත් බැරි වෙලාවක්. මම මොකද ඒක දෙගොල්ලකට දෙපාරක් කරන එක තේරුමක් නැහැ. හරි. එකම ප්‍රශ්න ඉන්න කරාදී. ඒකට පුළුවන් වුණොත් මම දෙගොල්ලම එකට දාලා තමයි කරන්න පටන් ගන්න. හරි. බදු සහනාධාර උපරිම මිල අවුල් මිල කතන්දර ටික. හරි. හරි. මම හිතන්නේ අද මොකද accounts මන්ත්‍යක් එම නැහැ. හරි. හරි. එහෙමනම් අපි දැන්ට වැඩි උතනින් නවත්තනවා. අපි රිවිෂන් වලටත් අතිරේක දවසක් දාන්න පුළුවන්ද කියලා බලමු. තියරි වලට දැන් හෙට අතිරේක දවසක් තියෙන හින්දා. හරි. හරි. මොකද මේ ටික එක්මන්ට ඇදලා දාමු අපි රිවිෂන් එක. හරි. ඉස්සරහ. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක් අපි හවස හම්බ වෙමු. ආයුබෝවන්.